Good afternoon. අපි එදා කතා කරේ විනිමය බිල්පත් ආඥා පනතේ විනිමය බිල්පතක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් විනිමය බිල්පතක පිටසන ගැන. අද අපිට තියෙන්නේ විනිමය බිල්පතක් ගෙවා නිදහස් වීම සම්බන්ධයෙන් කතා කරන්න. විනිමය බිල්පතක් ගෙවා නිදහස් වීම කියන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ යම්කිසි පුද්ගලයෙක් විනිමය බිල්පතක් ලබා දුන්නම තවත් පුද්ගලයෙකුට ඒ සම්පූර්ණයෙන් ගෙවා අවසන් වීම තමයි ගෙවා නිදහස් වීම කියලා කියන්නේ. එතකොට මූලික වශයෙන්ම ගෙවා නිදහස් වීම කියලා කියන්නේ විනිමය බිල්පතක් අනලදු හෝ ප්‍රතිග්‍රාහකයා බිල්පතේ යථා පරිදි ගෙවා අවසන් වීම. ඒක තමයි මූලික වශයෙන්ම බිල්පතක් ගෙවා නිදහස් වීම කියලා කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන තියෙන විනිමය බිල්පත් ආඥා පනතේ 59 වෙනි වගන්තියේ බිල්පත යථා පරිදි ගෙවා අවසන් වන්නේ අනලදු හෝ ප්‍රතිග්‍රාහකයා බිල්පත යථා පරිදි ගෙවා අවසන් වූ විට. එහිදී බිල්පත කල්පිරුණු පසු ධාරක වෙත සද්භාවයෙන් ඔහුගේ අයිතියේ දෝෂයක් පිළිබඳ නොදැනී ගෙවීම සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ධාරක යම් ආකාරයක දෝෂසහගත අයිතියක් දරුවද ඒ පිළිබඳව නොදැන තමයි අනලදු විසින් මේ ගෙවා අවසන් කිරීම සිද්ධ කරන්න ඕන. එතකොට ඒ ගෙවා නිදහස් වූ වාසේ සැලකෙනවා. ගෙවා නිදහස් වීමේදී සිද්ධ වෙන්නේ අනකරු අනලදු සහ ප්‍රතිග්‍රාහකයාගේ වගකීම අවසන් වීම. බිල්පතක් යථා පරිදි ගෙවා අවසන් වුවාම මේ අනලදු අනකරු එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයා ඒ වගේම බිල්පතේ අතරමැද පිටසන් කර තිබූ පිටසන්කරුවන් සියලු දෙනාගේම වගකීම අවසන් වෙනවා. ඒ පළවෙනි ක්‍රමය තමයි යථා පරිදි ගෙවා අවසන් වීම. 59 වෙනි වගන්තිය අනුව යථා පරිදි ගෙවීමක් කියලා කියන්නේ බිල්පත කල්පිරුණාට පස්සේ ධාරක වෙත සද්භාවයෙන් ඔහුගේ අයිතියේ දෝෂය නොදැන අනලදු එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයා ගෙවා දෙමි. මේ පළවෙනි ක්‍රමය බිල්පතක් ගෙවා අවසන් වීම. දෙවෙනි ක්‍රමය තමයි විනිමය බිල්පත් ආඥා පනතේ 62 වෙනි වගන්තිය අනුව බිල්පතක් කල්පිරුණාට පස්සේ ධාරක තම අයිතිවාසිකම් අත්හැරලා තියෙනවා නම් එහෙම නැත්නම් ධාරක කියන්නේ ඒ අවස්ථාවේදී විනිමය බිල්පත දරන්නානේ අපි ධාරක කියන්නේ. ධාරක තම අයිතිවාසිකම් අත්හැරලා නැවත වතාවක් මේ බිල්පත කාටවත් ඉදිරිපත් නොකර තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිග්‍රහණයට හෝ නැත්නම් අනලදු වෙත ඉදිරිපත් නොකර අතහැර දැමූ විට බිල්පත ගෙවා නිදහස් වූ වාසේ සැලකෙනවා. පළවෙනි අවස්ථාව තමයි යථා පරිදි ගෙවීම. දෙවෙනි එක තමයි ධාරක තම අයිතිවාසිකම් අත්හැරලා බිල්පත සම්බන්ධයෙන් තම අයිතිවාසිකම් ක්‍රියාත්මක නොකර සිටීම. ඒකටත් අපි කියන්නේ බිල්පත ගෙවා නිදහස් වූ වාසේ තමයි අපි ඒ සලකන්නේ. ඊගාව අවස්ථාව තමයි විනිමය බිල්පත් ආඥා පනතේ 63 වෙනි වගන්තිය අනුව බිල්පත හිතාමතාම අවලංගු කරලා තිබ්බොත් නැත්නම් පැහැදිලිවම අවලංගු කරලා තිබ්බොත් අන්නේ අවලංගු කරපු අවස්ථාවේ විනිමය බිල්පත ගෙවා නිදහස් වූ වාසේ සලකනවා. 63 වෙනි වගන්තිය කියන්නේ බිල්පත හිතාමතාම පැහැදිලිවම අවලංගු කිරීම. බිල්පත මතු පිට අවලංගු කළා කියලා සටහනක් යෙදුවොත් ධාරක විසින් එහෙම නැත්නම් පිටසන්කරුවෙක් විසින් ඒ අවස්ථාවේදී විනිමය බිල්පත ගෙවා අවසන් වූ වාසේ සලකනවා. ඊගාවට විනිමය බිල්පත් ආඥා පනතේ 64 වෙනි වගන්තිය කියනවා යම් විනිමය බිල්පතක් සියලුම පාර්ශවයන්ගේ එකඟතාවයෙන් තොරව විනිමය බිල්පතේ වැදගත් වෙනස්කමක් සිදු කිරීමෙන් වැදගත් වෙනස්කමක් කියලා කියන්නේ දිනය, ගෙවන මුදල, ගෙවන ස්ථානය වගේ විශේෂ දෙයක් වෙනස් කිරීමෙන් එය ගෙවා අවසන් වූවා නැත්නම් නිදහස් වූ වාසේ සලකනවා. එහෙනම් මෙන්න මේ අවස්ථා 4 තමයි විනිමය බිල්පතක් ගෙවා නිදහස් වූ අවස්ථා ලෙස සලකන්නේ. 59 වෙනි වගන්තිය, 62 වෙනි වගන්තිය, 63 වෙනි වගන්තිය සහ 64 වෙනි වගන්තිය. සාමාන්‍යයෙන් ලකුණු 5ක ප්‍රශ්නයක් නිතරම අපෙන් අහනවා විනිමය බිල්පතක් ගෙවා නිදහස් වීම. ගොඩක් අවස්ථාවලදී අපේ පිළිතුරේදී ඒ කියන්නේ පිළිතුරු ලියන අවස්ථාවේදී ඔබ ලියන්නේ මේ 59 වෙනි අවස්ථාව 59 වෙනි වගන්තියේ සඳහන් යථා පරිදි ගෙවා දැමීම විතරයි. අනිත් අවස්ථා තුන කතා කරන්නේ නැහැ. අන්න එහෙම වෙලාවට ඕගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ එක ලකුණක් විතරයි. එක්ක එකක් එහෙම නැත්නම් ලකුණු දෙකක් විතරයි. මොකද අවස්ථා 4ක් තියෙන ඕගොල්ලෝ වැඩිපුර කතා කරන්නේ මේ පළවෙනි අවස්ථාව විතරයි. ඒ නිසා මතක තියාගන්න විනිමය බිල්පතක් ගෙවා අවසන් වීම ගැන ප්‍රශ්නයක් ආවොත් මේ හතරම එහෙම නැත්නම් මේ අවස්ථා හතරම ඔබ විස්තර කළ යුතුයි. පැහැදිලිනේ? ඊගාවට
යම් අවස්ථාවක විනිමය බිල්පතක් අස්ථානගත වූ විට ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදන තියෙනවා විනිමය බිල්පත් ආඥා පනතේ 69 වෙනි වගන්තිය තුල. ධාරකගේ අතින් විනිමය බිල්පතක් අස්ථානගත වෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගෙවා අවසන් වීමක්සේ සලකන්නේ ධාරකට පුළුවන් නැවත වතාවක් එම බිල්පතට වටිනාකමට එහෙම නැත්නම් එම බිල්පතේ කාලයට සමාන වටිනාකමට සමාන නව බිල්පතක් අනකරුගෙන් ඉල්ලා සිටින්න. එතකොට ධාරක තමාට ලබා දීපු පිටසන්කරු හරහා අනකරුගෙන් නව බිල්පතක් ඉල්ලා ගැනීමෙන් මේ අස්ථානගත වූ බිල්පතට ආදේශ කරන්න පුළුවන් නව බිල්පත. ඒ අවස්ථාව ගෙවා අවසන් කිරීමක් ලෙස අපිට සලකන්න බෑ. එහෙනම් විනිමය බිල්පතක් අස්ථානගත වීමෙන් ගෙවා අවසන් වීමක් වෙන්නේ නැහැ. නමුත් ඉහත කතා කරපු අපි 59, 62, 63 සහ 64 වගන්තිවල තත්ත්වයන් වලදී විනිමය බිල්පත හිතාමතාම ගෙවා අවසන් වීමක්සේ සලකන්න පුළුවන්. ඒ තමයි අපි විනිමය බිල්පත් ආඥා පනතේ විනිමය බිල්පත් සම්බන්ධයෙන් තියෙන විශේෂ ප්‍රතිපාදන. අපි ඊගාවට බලමු චෙක්පත් සම්බන්ධයෙන් තියෙන විශේෂ ප්‍රතිපාදන. එතකොට චෙක්පතක් කියන එක අපි මුලදීම කිව්වා විනිමය බිල්පත් ආඥා පනතේ එක් විනිමය බිල්පත් වර්ගයක් තමයි චෙක්පතක් කියන්නේ. එතකොට සියලුම චෙක්පත් විනිමය බිල්පත් වුණාට විනිමය චෙක්පත් නොවන විනිමය බිල්පත් වර්ග තියෙනවා. අපි ගාව තියෙන සියලුම චෙක්පත් විනිමය බිල්පත් කාණ්ඩයට වැටෙනවා. හැබැයි සියලුම විනිමය බිල්පත් චෙක්පත් වලට යටතට ගෙනෙන්නේ නැහැ. චෙක්පතක් කියන්නේ විශේෂ වර්ගයක විනිමය බිල්පතක්. චෙක්පතක තියෙන විශේෂ තත්ත්වය තමයි විනිමය බිල්පතකින් වෙනස් වෙන විනිමය බිල්පතක අනකරු හෝ අනලදු ඕනෑම පාර්ශවයක් විය හැකියි. නමුත් චෙක්පතක සෑම විටම අනකරු සහ අනලදු අනකරු වන්නේ ජංගම ගිණුම් හිමිකරු අනලදු වන්නේ වාණිජ්‍ය බැංකුවක්. එහෙනම් මේක තමයි චෙක්පතක තියෙන විශේෂම තත්ත්වය. එතකොට චෙක්පතක් සම්බන්ධයෙන් විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන විනිමය බිල්පතේ ආඥා පනතේ තියෙන අර්ථ නිරූපණය අපි බලමු. විනිමය බිල්පත් ආඥා පනතේ 73 වෙනි වගන්තියේ කියනවා චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා. 73 වෙනි වගන්තිය අනුව චෙක්පතක් කියන්නේ බැංකු කරුවෙකුට අණ කරන ලද ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිල්පතක්. එතකොට එතන තියෙන විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. විනිමය බිල්පත් ආඥා පනතේ 73 වෙනි වගන්තියේ චෙක්පතක් අර්ථ නිරූපණය කිරීමේදී තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ බැංකු කරුවෙකුට අණ කරලා තියෙන්නේ. ඒ වගේම ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිල්පතක් තමයි චෙක්පතක් කියන්නේ. එහෙනම් මේ අර්ථ නිරූපණය ඊට සරල අර්ථ නිරූපණයක්. බැංකු කරුවෙකුට අණ කරන ලද ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිල්පතක් චෙක්පතක් නම් වේ. හැබැයි ඒ අර්ථ නිරූපණය සරල වුණාට ඒක ඇතුලේ තියෙන අර්ථය ඉතා විශාලයි. මොකද විනිමය බිල්පත් ආඥා පනතේ 3 වෙනි වගන්තියේ කියන විනිමය බිල්පතක් කියන්නේ මොකක්ද කියලා. ඉන්න මේ විනිමය බිල්පතේ තියෙන අර්ථ නිරූපණය සම්පූර්ණයෙන්ම චෙක්පතට අදාළ වෙනවා. මොකද මේකේ කියන්නේ 73 වෙනි වගන්තිය අනුව බැංකු කරුවෙක් වෙත අණ කරන ලද ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිල්පතක් තමයි චෙක්පතක් කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම චෙක්පතක් විනිමය බිල්පතක් වීම නිසා විනිමය බිල්පත් ආඥා පනතේ 3 වෙනි වගන්තියේ විනිමය බිල්පතක තිබිය යුතු සියලු ලක්ෂණ චෙක්පත සතුවිය යුතුය. එහෙනම් ඒක තමයි චෙක්පතේ තියෙන මූලිකම ලක්ෂණය. එය විනිමය බිල්පතක්. එහෙනම් ඒ අවස්ථාවේදී අපි විනිමය බිල්පතේ තියෙන සියලු ලක්ෂණ වලින් චෙක්පත සමන්විත විය යුතුයි කියලා මතක තියාගන්න ඕන. හැබැයි චෙක්පත විනිමය බිල්පතක් වූාට විනිමය බිල්පත් විනිමය බිල්පතක් සහ චෙක්පතක් අතර යම් ආකාරයක වෙනස්කම් කීපයක් අපිට දැක ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන වෙනස්කම් ටික තමයි අනකරු. චෙක්පතක හැම විටම වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුම් හිමියෙක් තමයි චෙක්පතක අනකරු වෙන්නේ. හැබැයි විනිමය බිල්පතක අනකරු ඕනෑම පුද්ගලයෙකුට විය හැකියි. අනලදු චෙක්පතක නම් හැම විටම වාණිජ්‍ය බැංකුවක්, විනිමය බිල්පතක නම් ඕනෑම පුද්ගලයෙකුට අනලදු විය හැකියි. එතකොට චෙක්පතට ප්‍රතිග්‍රහණයක් අවශ්‍ය නැහැ. හැබැයි විනිමය බිල්පතක ප්‍රතිග්‍රහණයක් අත්‍යවශ්‍යයි. අනලදු වගකීමට ලක්වන්නේ ප්‍රතිග්‍රහණයෙන් පසු. හැබැයි චෙක්පතක ප්‍රතිග්‍රහණයක් අවශ්‍ය නොවන්නේ ඇයි? චෙක්පත නිකුත් කරන්නේ වාණිජ්‍ය බැංකුව විසින්. එහෙනම් වාණිජ්‍ය බැංකුවක් චෙක්පත නිකුත් කිරීම තුලින්ම වුන් එය ප්‍රතිග්‍රහණය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ප්‍රතිග්‍රහණයේදී කියන්නේ ධාරකට තමා එම විනිමය බිල්පතේ සඳහන් මුදල ගෙවන බවට වන ප්‍රතිග්‍රහණයක් නේ.
ප්‍රතිග්‍රහණයේදී සිද්ධ වෙන්නේ මම ඒම මුදල ගෙවීමට පොරොන්දු වීමක්නේ. එතකොට විනිමය බිල්පතක ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් අනලදු විසින් මේ ප්‍රතිග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වුණාට චෙක් පතකේ අවශ්‍ය නොවන්නේ චෙක් පොත එහෙම නැත්නම් චෙක් පත් කීපයකින් යුක්ත චෙක් පොත වාණිජ බැංකුව විසින් තම ගනුදෙනුකරුවාට ලබා දෙන අවස්ථාවේම ඒ ප්‍රතිග්‍රහණය සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට අලුතෙන් ආයි ප්‍රතිග්‍රහණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ප්‍රතිග්‍රහණය වූ බවට චෙක් පොත ලබා දීමෙන්ම අනලදු එහෙම නැත්නම් වාණිජ බැංකුව ඒ ප්‍රතිග්‍රහණය ලබා දී තියෙන්නේ. නැවතත් ප්‍රතිග්‍රහණයක් අවශ්‍ය වෙන්නේ. එතකොට සාමාන්‍ය විනිමය බිල්පතක ආකෘතිය අනකරු විසින් තමයි සකසා ගන්න. නමුත් චෙක් පතක ආකෘතිය බැංකුව මගින් තමයි ලබා දෙන්නේ. බැංකුව ලබා දීපු නිශ්චිත ආකෘතියක. එහෙම නැත්නම් නිශ්චිත චෙක් පොතක එහෙම නැත්නම් චෙක් පත්‍රයක තමයි මේ බැංකුකරු අනලදු විදිහට සඳහන් වෙන චෙක් පතක් නිකුත් කරන්න ඕන. එහෙම නැත්නම් ගනුදෙනුකරුට අවශ්‍ය වෙන ආකාරයේ තමන්ගේ ආකෘතියකින් එවන චෙක් පතකට බැංකුකරුට නොගෙවා සිටීමේ අයිතිය ඇත. ඊගාවට රේඛනය කියන එක අදාළ වෙන්නේ චෙක් පත් සඳහා. අපි රේඛනයක් ගැන විනිමය බිල්පත්වල කතා කරේ නැහැ. එහෙනම් රේඛනය කියන එක අපි ඉදිරියේදී කතා කරනවා. ඒ රේඛනය කියන දේ අදාළ වෙන්නේ චෙක් පත් සම්බන්ධයෙන් පමණයි. සියලුම විනිමය බිල්පත් සම්බන්ධයෙන් රේඛනයක් අදාළ වෙන්නේ නැහැ. නිසා මේ තියෙන ප්‍රධාන ලක්ෂණ පහ මතක තියාගන්න. මොකද සමහර වෙලාවට ප්‍රශ්නයක් අහනවා චෙක් පත විනිමය බිල්පතක් වේ. එහෙම නැත්නම් චෙක් පත විශේෂ ආකාරයක විනිමය බිල්පතකි. එතකොට ඕගොල්ලොන්ට උත්තරේ දෙන්න තියෙන්නේ මෙන්න මේ සාමාන්‍යයෙන් චෙක් පතක් කියන්නේ බැංකුකරු වෙත අනකරන ලද ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිල්පතක්. එහෙනම් විනිමය බිල්පතක තියෙන සියලු ලක්ෂණ චෙක් පත මත අදාළ වෙනවා. නමුත් සාමාන්‍ය විනිමය බිල්පතකට වඩා චෙක් පතක විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා කියලා මෙන්න මේ ලක්ෂණ ටික කියන්න ඕනේ. ඒ ලක්ෂණත් වලටත් එක්ක තමයි අපි එවැනි ප්‍රශ්නයකදී උත්තරයට ලකුණු ලබා දීම සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් තියෙන පොදුවේ බැංකු නීතියේදී අහන ප්‍රශ්නයක් තමයි චෙක් පත විනිමය බිල්පතකි. එහෙම නැත්නම් චෙක් පත විනිමය බිල්පතක් වේ. මේක පැහැදිලි කරන්න. ඒ වෙලාවේදී අපි මෙය නැවත වතාවක් විනිමය බිල්පතකි කියලා ලියලා වැඩක් නැහැ. අපි කියන්න ඕනේ සාමාන්‍යයෙන් විනිමය බිල්පත් ආඥා පනත අනුව 73 වෙනි වගන්තියේ තියෙන චෙක් පතේ අර්ථ නිරූපණය මේක. නමුත් විනිමය බිල්පතක් වූාට චෙක් පතට විශේෂ වූ ලක්ෂණ කීපයක් තියෙනවා. අන්න ඒ ලක්ෂණ කීපය අපි විස්තර කරන්න ඕනේ එවැනි ප්‍රශ්නයක. නම් ඒ වෙනස්කම් අපි මතක තියාගන්න ඕන. පැහැදිලිද මේ දක්වා? පැහැදිලි? තේරෙන්නේ නැත්නම් විතරක් කියන්න. ඕකේ නම් අපිට ඊගාවකට යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි බලමු චෙක් පතක ද්විත්ව ලක්ෂණය. එහෙම නැත්නම් චෙක් පතක ද්විත්ව කාර්යය. ඒ කියන්නේ චෙක් පතක් අපි සාමාන්‍යයෙන් කියනවා චෙක් පතක ද්විත්ව ලක්ෂණයකින් යුක්ත වේ කියලා. මොකද බැංකු නීතිය අනුව චෙක් පත විනිමය බිල්පතක් නිසා විනිමය බිල්පත් ආඥා පනතෙන් පාලනය වෙනවා. එහෙනම් එක් පැත්තකින් චෙක් පත විනිමය බිල්පතක් විදිහට විනිමය බිල්පත් ආඥා පනතින් පාලනය වෙනවා. ඒ නිසා එය විනිමය බිල්පතක්. ඒ වගේම බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධය තුලිනුත් මේ චෙක් පත පාලනය වෙනවා. බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධය අපි කලින් කතා කරා. මීට සති 3කට කලින් කතා කරා මොනවද බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී බැංකුකරුට කොයි විදිහේද ගනුදෙනුකරු සම්බන්ධ වෙන්නේ, ඔවුන් දෙදෙනා අතර තියෙන සම්බන්ධය මොකද්ද, ඒ දෙදෙනාට තියෙන යුතුයකම් මොනවද කියලා අපි කතා කරලා තියෙනවා. අන්න ඒ වයින්ුත් චෙක් පත පාලනය වෙනවා. මොකද චෙක් පතක් කියන්නේ බැංකුකරු වෙත ගනුදෙනුකරු නිකුත් කරන නියෝගයක්. එහෙම නැත්නම් බැංකුකරු ගාව තියෙන මුදල ගනුදෙනුකරු විසින් ලබා ගැනීමට බැංකුකරුට ලබා දෙන අභිනියෝගයක් තමයි චෙක් පත. එතකොට ඒ අනුව ගනුදෙනුකරු සහ බැංකුව අතර සම්බන්ධය මගින්ද මේ චෙක් පත පාලනය වෙනවා. එහෙනම් චෙක් පතක ද්විත්ව ලක්ෂණය කියන්නේ එක් පැත්තකින් විනිමය බිල්පත් ආඥා පනතින් පාලනය වෙනවා. අනිත් පැත්තෙන් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධය මගිනුත් චෙක් පත පාලනය වෙනවා. මෙන්න මේ ද්විත්ව කාර්යම ඉටු කරන නිසා චෙක් පත අපි කියන චෙක් පතක කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි විනිමය බිල්පතක් ආකාරයෙන් ක්‍රියා කිරීම. අනිත් එක තමයි ගනුදෙනුකරු සහ බැංකුකරු අතර ඇති සම්බන්ධයෙන් ගනුදෙනුකරු විසින් බැංකුවට ලබා දෙන අභිනියෝගයක් ක්‍රියාත්මක වීමක් මෙතනින් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට
මෙතන කාර්යයන් දෙකක් තියෙන නිසා තමයි චෙක් පතක ද්විත්ව කාර්යය. එහෙම නැත්නම් චෙක් පතක් තුල කාර්යයන් දෙකක් ද්විත්ව කාර්යයක් ඇති බවට නීතියේදී පිළිගන්නේ. ඒක අපි චෙක් පතේ ද්විත්ව ලක්ෂණය කියලත් හඳුන්වලා දෙනවා. ඊගාවට සාමාන්‍යයෙන් චෙක් පතක් බැංකුව විසින් ලබා දෙන ආකෘතිය මගින් ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව බර්නට් එරෙහිව වෙස්ට්මිනිස්ටර් බැංක් ලිමිටඩ් කියන නඩුවේදී තීරණය වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපිට අර විනිමය බිල්පතක් වගේ ඕනෑම ආකාරයක ආකෘතියකින් ඉදිරිපත් කරන්න බෑ. මේ නඩු තීන්දුවක් තියෙන බර්නට් කියන නඩුවේදී චෙක් පත බැංකුව විසින් ලබා දෙන ආකෘතිය මතම ඉදිරිපත් කරන්න ඕන. ඒ අර ලබා දෙන සාමාන්‍ය විනිමය බිල්පතක ආකෘතියෙන් ලබා දෙන නියෝගයක් බැංකුකරුට පුළුවන් තමාට එම ගනුදෙනුකරුගේ නියෝගයට අවනත නොවී ක්‍රියා කරන්න. එහෙනම් බැංකුකරු චෙක් පත ලබා දීමේ නිශ්චිත ආකෘතිය තුලින්ම සිද්ධ කරන්න ඕන. බැංකුව ලබා දීපු ආකෘතිය තුලින්ම මෙය සිද්ධ කිරීම අවශ්‍ය වෙනවා බර්නට් නඩුව අනුව. ඊගාවට අපි බලමු චෙක් පත කල්ලිකුත් වීම බැංකු පරිචය මගින් තමයි අපිට මේ චෙක් පත කල්ලිකුත් වීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන සොයා ගන්න වෙන්නේ. විනිමය බිල්පත් ආඥා පනතේ කිසිම මේ සම්බන්ධයෙන් ලිඛිතව සටහන් වෙලා නැහැ. බැංකු පරිචය අනුව චෙක් පතක් දිනය දාපු දිනේ නිසා දිනේ දාපු දා සිට එහෙම නැත්නම් චෙක් පත නිකුත් කරපු දිනේ සිට මාස 6කින් එය කල්ලිකුත් වෙන බව බැංකු පරිචය අනුව තීරණය වෙලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ගනුදෙනුකරුට පුළුවන් මේ මාස 6 කාල සීමාවට කොන්දේසියක් දාන්න. ඇතැම් අවස්ථාවල අපි දැකලා තියෙනවා චෙක් පතක් නිකුත් කරන අවස්ථාවේ අනකරුට පුළුවන් දින 30කට පමණක් වළංගුයි එහෙම නැත්නම් දින 60කට පමණක් වළංගුයි කියලා විශේෂ කොන්දේසියක් දාන්න. ඒ තුලින් වෙන්නේ අර කියන මාස 6 කාල සීමාව අභිබවා ගනුදෙනුකරු විසින් මේට නිශ්චිත කාලයේ ඉක්ුත් වීමේ කාල සීමාවක් ඇතුල් කරනවා. එහෙනම් ඒ කාල සීමාවට අනුව සාමාන්‍ය චෙක් පතක් මාස 6ක් යනවා කල්ලිකුත් වෙන්න. නමුත් මේ විශේෂ අවස්ථාවකදී ගනුදෙනුකරු යම් විශේෂ දිනයක් සටහන් කරලා තියෙනවා නම් චෙක් පතේ දින 30කට පමණක් වළංගුයි නැත්නම් දින 60කට පමණක් වළංගුයි කියලා අන්නේ කාල සීමාවෙන් ඒ චෙක් පත කල්ලිකුත් වීම සිද්ධ වෙනවා. ඊගාවට අපි බලමු රේඛනය කියන එක. සාමාන්‍යයෙන් අපි කතා කරේ කලින් විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන විශේෂ ලක්ෂණ විනිමය බිල්පත් වලට අදාළ වෙනවා කිව්වා. හැබැයි චෙක් පතට විනිමය බිල්පතකට නැති විශේෂ ලක්ෂණයක් අදාළ වෙනවා කිව්වා රේඛනය කියන දේ. ඒතොර රේඛනය කියන එක එන්නේ මොකටද? අපි කිව්වා විනිමය බිල්පතක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ විනිමය බිල්පත ගනුදෙනුකරුවන් එහෙම නැත්නම් ව්‍යාපාරිකයන් පාවිච්චි කරන්නේ තමන්ගේ මුදල් හුවමාරු කිරීමට. එතකොට යම් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට මේ තම මුදල් ප්‍රවාහය හුවමාරු කරන්න උත්සාහ කරන වෙලාවේදී එම විනිමය බිල්පත ක්‍රියාත්මක වෙන්නේ ගනුදෙනු කළ හැකි උපකරණයක් විදිහට. ඒතකොට ගනුදෙනු කළ හැකි උපකරණයක් කියන එක අපි කිව්වා දරන්නාට තමා නමින් නඩු පවරන්න පුළුවන්. ඒ වගේම පෙර අයිතිකරුගේ දෝෂසහගත අයිතියක් තිබුණාද තමා එය සද්භාවයෙන් වටිනාකමක් අරබයා ගත්තනම් තමාට ඊට හොඳ අයිතියක් තියෙනවා. එතකොට මුදල් වගේ තමයි. වෙනත් කිසිම තැනක ලියාපදිංචියකින් තොරව මුදල් මෙන් පැවරිය හැකි දෙයක් තමයි ගනුදෙනු කළ හැකි උපකරණයක් කියන්නේ. එහෙමනම් මේ ගනුදෙනු කළ හැකි උපකරණයක් නිකුත් කරාම විනිමය බිල්පතක් නිකුත් කරාම එහෙම නැත්නම් චෙක් පතක් නිකුත් කරාම ඒ චෙක් පතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි හිතමු එක්තරා පුද්ගලයෙක් අනකරු විදියට තමන්ට යම් කිසි කෙනෙකුට මුදලක් ගෙවන්න තියෙනකොට යා කරන්නේ මුදල වෙනුවට චෙක් පතක් නිකුත් කරනවා. එතකොට මේ චෙක් පත ලබා ගන්න පුද්ගලයාගේ අතින් මේ චෙක් පත අස්ථානගත වුණොත් නැත්නම් ඔහුගෙන් යම් කිසි පුද්ගලයෙක් වංචනික විදියට සොරාගත්තොත් අර වංචනික අයිතිය තියෙන පුද්ගලයාටත් පුළුවන් බැංකුවට ගිහිල්ලා ඒ චෙක් පතේ මුදල් ලබා ගන්න. අන්න ඒ වෙලාවේදී චෙක් පතේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි මෙන්න මේ රේඛනය කියන සංකල්පය ඇතුළත් කරලා තියෙන්නේ විනිමය බිල්පත් ආඥා පනතට. කලින් අපිට පැවරීම අසීමිත ආකාරයට සිද්ධ කරන්න පුළුවන්. දරන්නාට තමාට ඒ දැරීම ලබාගත් ආකාරය ගැන විශේෂ තත්වයක් ඔප්පු නොකර අනලදුගේ මුදල් ලබා ගැනීමේ අයිතිය තියෙනවා.
අන්න එහෙම තත්ත්වයක් යටතේ මේක වංචනික අයිතියක් ඇති වෙන පුද්ගලයෙකුට මුදල් ලැබීම වැළැක්වීමට තමයි මේ රේඛනය කියන සංකල්පය ඇතුළත් කරලා තියෙන්නේ විනිමය බිල්පත් ආඥා පනතට. ඒතකොට චෙක්පත් වලට පමණයි මේ රේඛනය කියන සංකල්පය ඇතුල් කරලා තියෙන්නේ. සාමාන්‍ය විනිමය බිල්පතට මේ රේඛනය යන්න ඇතුළත් කරලා නැහැ. රේඛනය අදාළ වෙන්නේ විනිමය බිල්පත් සියලුම විනිමය බිල්පත් වලට නෙවෙයි චෙක්පත් කියන විනිමය බිල්පත් වර්ගයට පමණයි. ඒතකොට අපිට රේඛන වර්ග කීපයක් කතා කරන්න වෙනවා. මේ ප්‍රධාන වශයෙන් අපි රේඛන වර්ග කරනවා හතරකට. සාමාන්‍ය රේඛනය, විශේෂ රේඛනය, ගනුදෙනු කළ නොහැකි රේඛනය සහ ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනය. එතකොට මේ රේඛන වර්ග හතර ගැන අපි වෙන වෙනම දැනගන්න ඕන. මොකද මේ තුලින් අපිට එනවා අදහසක් මේ රේඛනය කොහොමද අනකරුට, අනලදුට, ආදායකයට බලපාන්නේ කියලා. එතකොට විනිමය බිල්පත් ආඥා පනතේ 77 වෙනි වගන්තියේ කියලා තියෙන චෙක්පතක ඕනෑම පාර්ශවයකට රේඛනය සිද්ධ කරන්න පුළුවන්. කියන්නේ චෙක්පතක් ලියන්න පුළුවන් වෙන්නේ අනකරුට විතරක් වුණාට රේඛනය කිරීම ඕනෑම පාර්ශවයකට කරන්න පුළුවන්. අනකරු කියන්නේ චෙක්පතේ ගනුදෙනු කරුණේ ජංගම ගිණුම් හිමිකරුනේ. ඔහු තමා විසින් ලියලා චෙක්පතක් තමා මුදල් ලබා දිය යුතු පුද්ගලයෙකුට ලබා දෙනකොට තමාටම පුළුවන් රේඛනය කරන්න. විනිමය බිල්පත් ආඥා පනතේ 77 වෙනි වගන්තිය කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට මේ රේඛනය කරන්න පුළුවන්. එහෙනම් ගනුදෙනු කරුට එහෙම නැත්නම් අනකරුට මෙය තමා විසින් චෙක්පත ලියලා ආදායකයාට ලබා දෙන මොහොතේම රේඛනය කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආදායකයා අනකරුගෙන් ලබා ගත්තට පස්සේ ඔහුට පුළුවන් රේඛනය සිද්ධ කරගන්න. එහෙමත් නැත්නම් අනකරු පිටසන් කර වෙන කෙනෙකුට බාර දුන්නොත්. ඒතකොට පිටසන් කර බාර දෙන්නේ රැගෙන එන්නාට සඳහන් බිල්පත් චෙක්පතක්ද අනට සඳහන් චෙක්පතක්ද? පිටසන් කිරීම අවශ්‍ය වෙන්නේ මොන වර්ගයේ චෙක්පතකටද? අපි කතා කරා මේක ගිය සතියේ. උත්තරයක් දෙන්න. මොන වර්ගයේ බිල්පතට අදාළ වෙන්නේ පිටසන? මතක නැද්ද? ඊ සති ටියුට් එක දිගහැරලා බැලුවොත් පේන්නේ නැත්තම් මතකයක් නැද්ද? කවුරු හරි උත්තරේ දෙන්න. දෙන්නෙක් නැගිටලා ඉන්නවනේ. ඔව්. අනට සඳහන් නැත්තම් ඕඩර් චෙක්ස් වලට. එතකොට අනට සඳහන් චෙක් පතක් පිටසන් කර පැවරීමේදී පිටසන් කරුට පුළුවන් ඒ පිටසන් කරන වෙලාවේදී ඕනනම් බිල්පත චෙක්පත රේඛනය කළා පවරක්. එහෙම නැත්නම් අන්තිම වශයෙන් දරන ධාරකට පුළුවන් චෙක්පත රේඛනය කරන්න. එසේත් නැත්නම් ධාරක විසින් තමාගේ බැංකුවට ගිහිල්ලා මේක තැන්පත් කරන වෙලාවේදී ඒ තැන්පත් කරන බැංකුවට පුළුවන් ඒ කියන්නේ අපි ඒකට කියන රැස් කරන බැංකුව. ඒ රැස් කරන බැංකුවට පුළුවන් ගිහිල්ලා චෙක්පත තමා ගෙවන බැංකුව වෙත ඉදිරිපත් කිරීමට පෙර තමාගේ නමින් රැස් කිරීම සිද්ධ කරන නිසා තමා නමින් රේඛනය කරගන්න. මේ සියලුම පාර්ශවයන්ට මේ රේඛනය කිරීමේ අයිතිය තියෙන ඒක තමයි විනිමය බිල්පත් ආඥා පනතේ 77 වෙනි වගන්තිය කියන්නේ චෙක් පතක් ඕනෑම පාර්ශවයකට රේඛනය කළ හැකි. ඊගාවට අපි බලමු මේ රේඛන වර්ග එකින් එක. පළවෙනි එක තමයි සාමාන්‍ය රේඛනය. විනිමය බිල්පත් ආඥා පනතේ 76 එක වගන්තියේ තමයි මේ සාමාන්‍ය රේඛනය සම්බන්ධයෙන් කරුණු සඳහන් වෙන්නේ. එතකොට 76 එක වගන්තිය අනුව
76 එක වගන්ති අනුව මොකද චෙක් පතක් මතු පිට සමාන්තර රේඛා දෙකක් තුල ගනුදෙනු කළ නොහැකි වචනය සහිතව හෝ රහිතව සහ සමාගම කියන වචනේ ලියා තිබීම සාමාන්‍ය රේඛනයක්. ඒ වගේම චෙක් පතක් මතු පිට ගනුදෙනු කළ නොහැකි වචනය සහිතව හෝ රහිතව සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබීමත් සාමාන්‍ය රේඛනයක්. දැන් අපි මේක මේ පනතේ වචන ඒ කියන්නේ වගන්ති එසේ සඳහන්ව තිබුණාට අපි බලමු මේකේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. සාමාන්‍ය රේඛනයක් කියලා කියන්නේ චෙක් පත මතු පිට සරල සමාන්තර රේඛා දෙකක් තුල ගනුදෙනු කළ නොහැකි වචනය ලියා තිබීම නැත්නම් එය ගනුදෙනු කළ නොහැකි කියන වචනය අවශ්‍ය වෙන්නේ නැහැ. සහිතව හෝ රහිතව. ඒ වගේම සහ සමාගම කියන වචනය සහිතව හෝ රහිතව. එහෙනම් මේ මොන වචනේ තිබ්බත් නැතත් සාමාන්‍ය චෙක් පතක් මතු පිට සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබීම තමයි සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ. එතකොට ඊට අමතරව ගනුදෙනු කළ නොහැකි කියන වචනේ එක්කලා තිබුණොත් ඒකත් අපි කියන්නේ සාමාන්‍ය රේඛනය. සමාගමක නමක් ලියලා මේ සමාගම කියලා රේඛනය කරලා තිබුණොත් ඒකත් සාමාන්‍ය රේඛනයේ විදිහට තමයි සැලකෙන්නේ. එහෙනම් අපි බලමු මේ මොකද්ද සාමාන්‍ය රේඛනයෙන් චෙක් පතට සිද්ධ වෙන බලපෑම. අපි කිව්වා ගනුදෙනු කළ හැකි උපකරණයක් යම් පුද්ගලයෙක් තව පුද්ගලයෙක් වෙත ගොමාරු කිරීමේදී එහෙම නැත්නම් පැවරීමේදී වටිනාකමක් ඒ පුද්ගලයාගෙන් අර පවරන පුද්ගලයා වෙත ලැබෙන. අපි විනිමය බිල්පතක් එහෙම නැත්නම් චෙක් පතක් ගනුදෙනු කළ හැකි උපකරණයක් පැවරීම සිද්ධ වුණාම අපි හිතනවා වටිනාකම හුමාරු වුණා කියලා. එතකොට මේක අරගෙන එන පුද්ගලයාට අන ලදු එහෙම නැත්නම් ජංගම ගිණුම හිමි බැංකුව ගෙවීමට බැඳී සිටින. විනිමය බිල්පතක් විදිහට මේ චෙක් පත අරගෙන එන පුද්ගලයාට ගෙවන්න බැඳී සිටිනවා මෙම වාණිජ බැංකුව. එතකොට අපිට කවුන්ටරේ ගාවට ගිහිල්ලා දුන්නම මේ චෙක් පත මුදල් ගෙවීමට සිද්ධ වෙන වාණිජ බැංකුවට ඒ වගේම දාරකට මෙම විනිමය බිල්පතට එහෙම නැත්නම් චෙක් පතට මුදල් ලබා ගැනීමේ අයිතිය හිමි වෙනවා. හැබැයි මේ සාමාන්‍ය රේඛනය ඇතුළත් කළ විගස එහෙම නැත්නම් චෙක් පත මතු පිට සමාන්තර රේඛා දෙකක් ඇඳලා තිබ්බම ඒක මත ගනුදෙනු කළ නොහැකි වචනේ ලියා තිබීමෙන් හෝ නොතිබීමෙන් එමත් නැත්නම් සහ සමාගම වචනේ ලියා තිබීම හෝ නොතිබීම තුල ගනුදෙනු කරුගේ චෙක් පත මත සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබීමෙන්ම වෙන විශේෂ තත්වය තමයි ඒ චෙක් පත කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒක තමයි ප්‍රධානම වෙනස. ඒතකොට අපි කියන්නේ විවෘත චෙක් පත් කියලා තමයි රේඛනය නොකළ චෙක් පත් වලට. එතකොට රේඛිත චෙක් පතක් සහ විවෘත චෙක් පතක තියෙන ප්‍රධාන වෙනස තමයි රේඛිත චෙක් පතකට කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. විවෘත චෙක් පතක් කවුන්ටරයට ගෙනල්ලා මුදල් ලබා ගන්න පුළුවන්. අපි කලින් වර්ග කරා චෙක් පතක් අනට සඳහන් චෙක් පත් සහ රැගෙන එන්නාට සඳහන් චෙක් පතක්. නමුත් අනට තිබුණත් රැගෙන එන්නාට තිබුණත් අපි කිව්වේ නෑ කවුන්ටරේ මුදල් ලබා ගැනීම සීමා වෙන කතාවක්. නමුත් චෙක් පත විවෘත අවස්ථාවකදී අනට සඳහන්ව තිබුණත් රැගෙන එන්නාට සඳහන්ව තිබුණත් මෙම චෙක් පතට මුදල් ගැනීමේ එහෙම නැත්නම් කවුන්ටරයෙන් මුදල් ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් චෙක් පත රේඛනය කර විගස චෙක් පත රේඛනය කරපු ගමන්ම වෙන්නේ මොකද්ද? අර කවුන්ටරෙන් මුදල් ගෙවීම නවතින. ඔය ප්‍රශ්නයක් තියෙනවා සහ සමාගම කියන වචනේ. ඒ කියන්නේ අපි හිතමු යම් සමාගමක් වෙත නිකුත් කරලා අපි හිතමු ABC සහ සමාගම කියලා වචනයත් සමග ඉරි දෙකක් ගහලා තියෙනවා. ඒකත් අපි කියන්නේ සාමාන්‍ය රේඛනය. ඒකත් සාමාන්‍ය රේඛනය. එතකොට එම සමාගමට තමයි මෙම චෙක් පතේ මුදල් ලබා ගැනීම සිද්ධ වෙන්නේ. මම එකින් එක විස්තර කරන්නම්. මූලික අවස්ථාවේදී මතක තියාගන්න අපි මේ රේඛන වර්ග හතරක් කතා කරාට මේ රේඛන වර්ග හතර ඇතුලේ තියෙන වර්ග හතර නැවතත් අපිට සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය කියන රේඛන දෙක අතරට තමයි වැටෙන්නේ. ඒකට සාමාන්‍ය රේඛනයක් කියලා කියන්නේ යම් පුද්ගලයෙක් තමන් නිකුත් කරපු චෙක් පත මතු පිට සරල රේඛා දෙකක් ඇඳලා දෙන්නත් ඒක සාමාන්‍ය රේඛනය. ගනුදෙනු කළ නොහැකි වචනේ ලියලා තිබුණත් රේඛා දෙකක් සහිතව ඒත් සාමාන්‍ය රේඛනය.
සහ සමාගම. එහෙම නැත්නම් යම් සමාගමක නමක් ලියලා ABC සහ සමාගම කියලා ලියලා ඉරි කෑලි දෙකක් ගහලා තිබ්බා සමාන්තර රේඛා දෙකක්. ඒත් එය සාමාන්‍ය රේඛනය කියලා තමයි අපි හඳුන්වන්නේ. එතෙන්දී සිද්ධ වෙන විශේෂ තත්ත්වය තමයි කලින් අපිට කවුන්ටරෙන් මුදල් ලබාගත හැකි කියලා තිබ්බ තත්ත්වය දැන් නැති වුණා. විවෘත චෙක් පතක අපිට ඕනෑම පුද්ගලයෙකුට කවුන්ටරයට ගිහිල්ලා මුදල් ලබාගත හැකිව තිබුණා. නමුත් රේඛනය කළ විගස වෙන්නේ අර චෙක් පතට කවුන්ටරේ මුදල් ගෙවීම වැළැක්වෙන. එතකොට අපි දැන් මේ චෙක් පතක් රේඛනය කිරීමෙන් වෙන තවත් විශේෂ බලපෑමක් තියෙන බැංකුවලට. දැන් අපි හිතමු බැංකුවක ගනුදෙනු කරුවෙක් තමන්ගේ චෙක් පතක් නිකුත් කරන වෙලාවේදී ඒ චෙක් පත නිකුත් කරන ආදායකයට එහෙම නැත්නම් චෙක් පත නිකුත් කරන පුද්ගලයාට පුළුවන් තමන් ඇවිල්ලා කවුන්ටරෙන් මුදල් ලබා ගන්න. අන්නේ අවස්ථාවේදී මුදල් ගෙවන බැංකුවට අපි කියන්නේ ගෙවන බැංකුව. එහෙම නැත්නම් චෙක් පතේ ගිණුම හිමි බැංකුවට අපි කියන්නේ ගෙවන බැංකුව. එහෙම නැත්නම් අනලදු කියන බැංකුවට අපි කියන්නේ ගෙවන බැංකුව කියලා. ඒතකොට ගෙවන බැංකුව කියන්නේ මොකද්ද? චෙක් පතක මුදල් ගෙවීමට වගකීම දරන චෙක් පත නිකුත් කළ බැංකුව තමයි අපි ගෙවන බැංකුව විදිහට සඳහන් කරන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් චෙක් පතක් රේඛනය නොකර යම් පුද්ගලයෙක් ජංගම ගිණුම් හිමියෙක් තමාගේ යම් ණයක් පියවීමට වෙන පුද්ගලයෙකුට චෙක් පතක් නිකුත් කිරීමෙන් ඒ පුද්ගලයා ගෙනල්ලා කවුන්ටරේට මුදල් ගන්න ඉදිරිපත් කරාම ගෙවන බැංකුව විසින් මුදල් ගෙවීම සිද්ධ කරනවා. එතකොට එක බැංකුවයි එතෙන්දී මෙම ගනුදෙනුව සඳහා සම්බන්ධ වෙන්නේ. ඒ කවුද? ගෙවන බැංකුව සහ චෙක් පත නිකුත් කරන අනකරු ඒ වගේම එහි ආදායකයා. එහෙම නැත්නම් මේ චෙක් පත දැන් මේ අවස්ථාවේදී දරන්නේ වෙනත් ධාරක කෙනෙක් නම් මේ ධාරක තමයි මේකට සම්බන්ධ වෙන පාර්ශවයන් වන්නේ. එක් බැංකුවක් සම්බන්ධ වීම ප්‍රමාණවත්. මෙය විවෘත චෙක් පතක් නම්. නමුත් රේඛනය කරපු ගමන්ම වෙන්නේ කවුන්ටරෙන් මුදල් ගෙවීම නවතිනවා. එතකොට වෙන්නේ අර ආදායකයට එහෙම නැත්නම් ධාරකට මේ වෙලාවේ දැනට චෙක් පත දරන ධාරකට බෑ කෙලින්ම ගිහිල්ලා අර අනකරුගේ බැංකුවට කවුන්ටරේට ඉදිරිපත් කරන්න. එතන චෙක් පත රේඛනය කරපු ගමන්ම වෙන දේ තමයි චෙක් පත ආදායකයා එහෙම නැත්නම් මේ දරන පුද්ගලයා තමාගේ ගිණුමට තැන්පත් කිරීම අවශ්‍ය වෙනවා මේකට මුදල් ගන්න. එතකොට අන්නේ තමන්ගේ ගිණුමට මුදල් තැන්පත් කරාම ඒ තැන්පත් කරන ගිණුම හිමි බැංකුවට අපි කියනවා රැස් කරන බැංකුව. ඒතකොට චෙක් පත රැස් කරන්නේ යා. ඔහුගේ ගනුදෙනු කරු වෙනුවෙන් රැස් කරනවා ගෙවන බැංකුවේ ගනුදෙනු කරු වෙනුවෙන් ගෙවීම සිද්ධ කරනවා. එතකොට මේ සංකල්පය පැහැදිලිද? මේක ටිකක් අපැහැදිලි නම් ආයි මම පැහැදිලි කරන්නම්. මොකද්ද ගෙවන බැංකුව කරු සහ රැස් කරන බැංකුව කියලා කියන වර්ග දෙක? චෙක් පතක් නිකුත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් තමාගේ ගනුදෙනු කරු වෙනුවෙන් චෙක් පත නිකුත් කරපු බැංකුව ගෙවන බැංකුව වශයෙන් අපි සඳහන් කරනවා. ඔහුට තමයි මේ චෙක් පතට ගෙවීමේ වගකීම ඇති වෙන්නේ. හැබැයි චෙක් පත රේඛනය කළ විගස චෙක් පත ගෙනල්ලා දෙන්න බෑ කවුන්ටරේට. අපි කිව්වා රේඛිත චෙක් පතකට කවුන්ටරේ මුදල් ගෙවීම සීමා වෙනවා. එහෙනම් ඔහුට වෙනවා ධාරකට එහෙම නැත්නම් චෙක් පතේ ආදායකයට තමාගේ ගිණුමට මෙම චෙක් පත තැන්පත් කරන්න. අන්නේ අවස්ථාවේදී ඔහුගේ ගිණුමට මේක තැන්පත් කරාම බැංකුවක් තමයි මුදල් ගන්නෙ. එතකොට පුද්ගලයෙකුට නෙවෙයි ගෙවන බැංකුව ගෙවීම සිද්ධ කරන්නේ තවත් බැංකුවකට. ඉන්නේ බැංකුවට අපි කියනවා රැස් කරන බැංකුව. ඒතකොට රැස් කරන බැංකුව කියලා කියන්නේ චෙක් පතේ ආදායකයාගේ නැත්නම් ධාරකගේ ගිණුම හිමි බැංකුව තමයි රැස් කරන බැංකුව විදිහට හඳුන්වන්නේ. තේරුණාද මේ ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන සංකල්ප දෙක? තේරුණාද නැද්ද? හරි. තේරුණා නම් මට කියන්න ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන දෙකම එක බැංකුවක් වෙන්න පුළුවන්ද බැරිද? ඒ කොයි වෙලාවට? ඒ එහෙම වෙන්නේ මොන අවස්ථාවේ?
එක් මොන අවස්ථාවේ ඔව් අනකරුගේ ගිණුම සහ ආදායකයාගේ එහෙම නැත්නම් ධාරකගේ ගිණුම දෙකම එකම බැංකුවක තියෙන වෙලාවේදී ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන දෙකම එකක් වෙනවා. ඒ කියන්නේ දෙන්නගේම account තියෙන්නේ එකම බැංකුවේ වෙන වෙලාවේ. එහෙනම් පැහැදිලිනේ. එතකොට අපි ගෙවන බැංකුව කියන වචනෙන් කියන එක සමහර වෙලාවට රැස් කරන බැංකුවම විය හැකියි. නමුත් අපි මෙතන මේ විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදනවල ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියලා තමයි මේ සංකල්පය විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ සංකල්පය තේරුම් ගන්න නම් මේ ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන සම්පූර්ණ අදහස හරියටම ඔළුවට එන්න ඕන. යම් ආකාරයක මේක ගැටලු තියෙනවා නම් අපි ඉස්සරහට යන්න කලින් අහන්න ඕන ප්‍රශ්නයක්. නැත්තම් ඊගාව සංකල්පයන් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් ගෙවන බැංකුවට රැස් කරන බැංකුව අවශ්‍ය වෙන්නේ චෙක් පතක් රේඛනය කරා. රේඛනය නොකළ චෙක් පතක් වුණත් අපිට බැංකුවක ගිණුමකට තැන්පත් කරන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චෙක් පතක් අපි හිතමු විවෘත චෙක් පතක් වුණත් යම් කිසි පුද්ගලයෙකුට අවශ්‍ය නම් තමන්ගේ ගිණුමට තැන්පත් කරන්න පුළුවන්. නමුත් එය රැස් කරන බැංකුවක් කරාම ගෙවන බැංකුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ විවෘත චෙක් පතක්. නමුත් රැස් කරන බැංකුවක අවශ්‍යතාවය අනිවාර්යෙන් වෙන්නේ චෙක් පත රේඛනය කරොත්. මොකද රේඛිත චෙක් පතක තියෙන මූලිකම ලක්ෂණය තමයි කවුන්ටරයෙන් මුදල් ගෙවීමේ නොහැකියාව. එතකොට රේඛිත චෙක් පතකට කවුන්ටරයෙන් මුදල් ගෙවන්න බෑ විශේෂ අවස්ථාවක හැර. විශේෂම අවස්ථාව කියලා අපි කියන්නේ එය අනකරු විසින්ම යම් අවස්ථාවක කවුන්ටරයට ඇවිල්ලා රේඛනය අවලංගු කළා මුදලින් ගෙවන්න කියලා ඔහුගේ සම්පූර්ණ අත්සන යෙදුවොත් අනකරුටම අපිට මුදල් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ account holderට අපිට මුදල් ගෙවන්න පුළුවන් රේඛිත චෙක් පතකට. ඒක තමයි තියෙන විශේෂ අවස්ථාව. ඒ හැරුණම තවත් එක් අවස්ථාවක් තියෙනවා රජයේ ගිණුම්වල යම් අවස්ථාවක රජයේ සේවකයින්ට පඩි සඳහා එහෙම නැත්නම් රජයේ සේවකයින්ට වැටුප් සඳහා චෙක් පතක් නිකුත් කරාම ඒ රේඛිත චෙක් පතක් වුණාට ඒ අවස්ථාවේදී ඒ රේඛනය අවලංගු කර ඒ නිවැරදි පුද්ගලයාට මුදල් ගෙවන මෙන් ඒ නිකුත් කරන පුද්ගලයාට ඉල්ලා සිටින්න පුළුවන්. ඒ අවස්ථාවේදී බැංකු වැටුප් චෙක් එහෙම නැත්නම් වැටුප් චෙක් පත් පමණක් රේඛනය අවලංගු කර ගෙවීම සිද්ධ කරනවා. ඒ අවස්ථා දෙකේ පමණයි මේ චෙක් පත් වලට රේඛනයෙන් තිබුණත් කවුන්ටරේ මුදල් ගත හැකි වෙන්නේ. අනිත් කිසිම අවස්ථාවක ඒ ව්‍යතිරේකයේ අවස්ථාවන් වල හැර කිසිම අවස්ථාවක රේඛිත චෙක් පතකට මුදල් ගෙවීම සිද්ධ වන්නේ නැහැ. එහෙනම් අපේ මූලික දේ තමයි චෙක් පතක් රේඛනය කරොත් අපි කියපු ඕනම වර්ග හතරෙන් රේඛනයක් ආව ගමන්ම පළවෙනියෙන්ම වෙන දේ තමයි චෙක් පතට කවුන්ටරේ මුදල් ගැනීම සීමා වෙන්නේ. එහෙනම් සාමාන්‍ය රේඛනයකදී බලපෑම එන්නේ කාටද? චෙක් පතේ ධාරකට සහ ආදායකයට එන බලපෑමක් Tamanට බෑ ගිහිල්ලා කවුන්ටරෙන් මුදල් ගන්න. ඒ වගේම සාමාන්‍ය රේඛනයක් ආපු ගමන්ම එහින් ඒ සාමාන්‍ය රේඛනයෙන් යම් ආකාරයක නියෝගයක් ලබා දෙන්නේ කාටද? මොන බැංකුවටද? සාමාන්‍ය රේඛනයක් තුලින් නියෝගයක් දෙන්නේ මොන බැංකුවටද? දැන් අපි බැංකු දෙකක් ගැන කතා කරානේ. මොන බැංකුවටද නියෝගය දෙන්නේ? ආයි හිතලා උත්තරේ දෙන්න. හරියට ආයි හිතන්න. චෙක් පතක් රේඛනය කරපු ගමන් සාමාන්‍ය රේඛනයෙන් නියෝගයක් දෙන්නේ කාටද? ගෙවන බැංකුවට. මොකද්ද දෙන නියෝගය? මේකට මුදල් දෙන්න එපා සාමාන්‍ය පුද්ගලයෙකුට. මේකට මුදල් ගෙවීම බැංකුවකට කරන්න. කාට හරි මේක චෙක් පත ධාරක එහෙම නැත්නම් මේ චෙක් පතේ ආදායකයා වගේ ඉන්න පුද්ගලයා ඇවිල්ලා ඉල්ලුවට දෙන්න එපා. එයාට යාගේ බැංකුවට චෙක් පත තැන්පත් කරලා බැංකුවක් කරා තමයි මුදල් ගන්න එන්න ඕන. මොකද ඒකෙන් ඇති වෙන විශේෂ ආරක්ෂාව අපිට ඕනෑම අවස්ථාවක පසු අවස්ථාවක අපිට හඳුනා ගන්න පුළුවන් මේ චෙක් පතට මුදල් ගත්තේ කවුද කියලා. අපි හිතමු කවුන්ටරේට ඇවිල්ලා මුදල් ගෙනිච්චොත්
අපිට එයාගේ නිවැරදි හඳුනා ගැනීමක් කරන්න බෑ. අපි ඩෙන්ටි කාඩ්ඩයක් ගන්නවා ඒක ඩෙන්ටි කාඩ් විස්තරේ ලියා ගන්නෝ ඒ මුදල් ගෙවන. නමුත් අපි දන්නේ මේ ඩෙන්ටි කාඩ් එක අරන් ආවේ ඇත්තටම ඩෙන්ටි එකේ අයිති පුද්ගලයා. එහෙම නැත්නම් බිම වැටිච්ච ඩෙන්ටි එකක් අරගෙන ඇවිල්ලා වෙන කවුරු හරි මුදල් ගෙනිච්චා. එහෙම නැත්නම් ව්‍යාජ ලෙස නැෂනල් ඩෙන්ටි කාඩ් එකක් එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස හදලා ඇවිල්ලා සල්ලි ගෙනිච්චද කියන එක ගැන අපිට අදහසක් ගන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ චෙක් පතට ඇති කරනවා අතිරේක ආරක්ෂාවක්. චෙක් පත රේඛනය කරපු විගස මේ චෙක් පතේ මුදල් ගත්ත පුද්ගලයා වෙනත් බැංකුවක ගිණුම් හිමියෙක්. එහෙනම් රැස් කරන බැංකුවට තියෙන වගකීම තමාගේ ගාව තින්න ගිණුම් හිමියෙකුට තමයි තමා මේ රැස් කිරීම කරන්නේ. එතකොට එයාගේ විස්තරේ පසුක අවස්ථාවක හෙළි කරන්න බැඳී සිටිනවා. අපි හිතමු මේ චෙක් පතට සම්බන්ධ යම් ආකාරයක වංචනික ක්‍රියාවක් සිදු වුණා නම් අපිට හොයාගන්න පුළුවන් මේකේ සල්ලි කාටද ගියේ කියලා. මොකද අර රැස් කරන බැංකුව තුල තියෙන ගිණුමක්. එතකොට ඒ ගිණුමේ විස්තරේ තියෙනවා කවුද ගිණුම් හිමියා. එතකොට අපිට යාව සොයා ගැනීම පහසු වෙනවා අර කවුන්ටරයෙන් මුදල් ගැනීමට වඩා. අන්න ඒක තමයි මේ රැස් කරන බැංකුවක අවශ්‍යතාවය රේඛිත චෙක්පත් සඳහා අපි යොදා ගන්න. එහෙම නැත්නම් රේඛිත චෙක්පතකට කවුන්ටරයෙන් මුදල් නොගෙව රැස් කරන බැංකුවකට මුදල් ගෙවන්නේ වැඩි ආරක්ෂාවට අපිට පුළුවන් මුදල් ලබාගත් පුද්ගලයා හඳුනා ගන්න. පැහැදිලිනේ? දැන් සාමාන්‍ය රේඛනය අපිට අවශ්‍ය වෙන්නේ චෙක්පතට ඇති කරන සාමාන්‍ය රේඛනයෙන් චෙක්පතට මුදල් ගෙවීම කවුන්ටරය හරහා සිද්ධ වෙන එක වළක්වනවා. ඒ වගේම ගිණුමකට තැන්පත් කිරීම තුලින් ඒ මුදල් ලබා ගන්න පුද්ගලයා ඒ මුදල් ලබා ගන්න ආදායකයා ගැන විස්තරයක් පිට පසුව සොයාගත හැකි වෙනවා. එහෙම නැත්නම් මේ චෙක්පත ධාරක විදිහට තැන්පත් කරපු පුද්ගලයාගේ විස්තරයක් රැස් කරන බැංකුවෙන් ගෙවන බැංකුවට පසු අවස්ථාවක ලබා ගන්න පුළුවන්. එහෙනම් රේඛිත චෙක්පතකට මුදල් ගෙවීම ගෙවන බැංකුව හැමතිස්සෙම පරිස්සමින් කරන්න ඕන. ඕපන් එහෙම නැත්නම් විවෘත චෙක්පතකට ගෙවුවා වගේ කවුන්ටරෙන් මුදල් ගෙවුවොත් ඒ රැස් කරන ගෙවන බැංකුව චෙක්පත නොසැලකිලිමත් ලෙස ගෙව්වාසේ නීතිය සලකනවා. එහෙනම් චෙක්පතකට ගෙවීමේදී නොසැලකිලිමත් ආකාරයට ගෙවීමක් නොකරනම් රේඛිත චෙක්පතකට හැම විටම තවත් බැංකුවකට තමයි මුදල් ගෙවන්න ඕන. පුද්ගලයෙකුට ගෙවන්න බෑ. එහෙනම් සාමාන්‍ය රේඛනයේදී ගෙවන බැංකුවට එනවා අමතර වගකීමක්. සාමාන්‍ය රේඛනයේදී ඕනෑම වෙනත් බැංකුවකට තමයි මුදල් ගෙවීම කරන්න පුළුවන්. එහෙම නැතුව පුද්ගලයෙකුට නෙවෙයි. විවෘත චෙක්පතක් රැගෙන එන ඕනෑම පුද්ගලයෙකුට ගෙවීමට ගෙවන බැංකුව බැඳී සිටිනවා. නමුත් ගෙවන බැංකුවට කියන්න පුළුවන් පුද්ගලයෙක් රේඛිත චෙක්පතක් රැගෙන આવොත් මට මේකට ගෙවන්න බෑ. ඔයාගේ ගිණුමට මේක තැන්පත් කරන්න. ගිණුමක් කරහා આવොත් පමණයි අපි මේට මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. එහෙනම් සාමාන්‍ය රේඛනය කියන එක පැහැදිලිනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි බලමු විශේෂ රේඛනය. මොකද මේ හැම එකක්ම මම ගොඩක් ස්ට්‍රෙස් කරන්නේ ඕගොල්ලොන්ට වැඩිපුර මේකෙන් එන්න පුළුවන් ප්‍රශ්න වැඩි මේ සංකල්පයන් එකකට එකක් බැඳිලා තියෙන්නේ. එක තැනක කෑල්ලක් ගැලවුණොත් ඕගොල්ලොන්ට අල්ලගන්න බැරි වුණොත් දිගටම තේරෙන්නේ නැති වෙනව පාඩම. ඒ නිසා නැවත නැවත මේක අහලා මේ පිළිබඳව හොඳට අවබෝධ කරගන්න. පසු අවස්ථාවක හරි මගෙන් ප්‍රශ්න අහන්න මාසයකට කලින් අහපු මෙන්න මේ කියපු එක තේරුන්නේ නැහැ කියලා. මොකද සමහරවිට පළවෙනි වතාවේ අහනකොට මේක තේරෙන්නේ නැති වෙයි. දෙතුන් පාරක් අහන වාසිය තියනෝ දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකෙන්. නැත්තම් මෙතන ක්ලාස් එකට ආවනම් ඕගොල්ලොන්ට මාව දැක්කට මෙතන හිටියට එක සැරයක් අහලා ගෙදර යනකොට අමතක වෙන්න පුළුවන්. නමුත් දැන් ඕගොල්ලොන්ට පුළුවන් කීප වතාවක් අහන්න. එතෙන්දී ඕගොල්ලොන්ට මම මේ කියන දේවල් නැවත නැවත අහලා මතක ඒ කියන්නේ තේරෙන්නේ නැති දෙයක් නැවත ප්‍රශ්න කරන්න පුළුවන් පසු අවස්ථාවක. ලබන සතියේ මම නෙවෙයි කරන්නේ මිස් දංගල්ලේ. එතකොට මගේ පාඩමේ ප්‍රශ්නයක් තියෙනකොට මිස් දංගල්ලගෙන් ඇහුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මම ඊගාවට නැවත එනවා සති දෙකකින්. එතකොට මගෙන් ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. right. දැන් අපි සාමාන්‍ය රේඛනයේදී තියෙන தත්ත්වය අඳුනගත්තා. ඊගාවට බලමු විශේෂ රේඛනය. එතකොට සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනයේදී විශේෂ රේඛනයක් කියලා කියන්නේ 76 වෙනි වගන්තියේ 76 දෙවනි උපවගන්තිය කියලා තියෙනවා. චෙක්පත මතු පිට සමාන්තර රේඛා දෙක තුල
ගනුදෙනු කළ නොහැකි වචනය සහිතව හෝ රහිතව බැංකුවක හෝ බැංකු ශාඛාවක නමක් සඳහන් වීම විශේෂ රේඛනයයි. එහෙම නැත්නම් විනිමය බිල්පත් ආඥා පනත 76 දෙකේ කියන්නේ විශේෂ රේඛනයක් යනු චෙක්පත මතු පිට සමාන්තර රේඛා දෙක තුල ගනුදෙනු කළ නොහැකි වචනය සමග හෝ නොමැතිව බැංකුවක නමක් එහෙම නැත්නම් බැංකු ශාඛාවක නමක් සඳහන් වීම විශේෂ රේඛනයයි. එතකොට අපි බලමු මොකද්ද මේ විශේෂ රේඛනයෙන් ඇති වෙන බලපෑම. එතකොට නිකම්ම දැන් සාමාන්‍ය රේඛනය කියන්නේ නිකන් ඉරි කෑලි දෙකක් තිබුණොත් ඇති. සමාන්තර රේඛා දෙකක් තිබීම ප්‍රමාණවත්. එතකොට විශේෂ රේඛනයේ අනු සමාන්තර රේඛා දෙක තුල ගනුදෙනු කළ නොහැකි කියන වචනය සහිතව හෝ රහිතව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් බැංකුවක හෝ බැංකු ශාඛාවක නමක් යෙදීම තමයි විශේෂ රේඛනය කියලා කියන්නේ. එතකොට මේ විශේෂ රේඛනය කියන්නේ අපි හිතමු බැංකුවක නමක් සඳහන් වෙනවා. ගනුදෙනු කළ නොහැකි කියන වචනයත් එක්ක තව සඳහන් වෙනවා ලංකා බැංකුව. එහෙම නැත්නම් ලංකා බැංකුව මහනුවර ශාඛාව. අන්න ඒ විශේෂ රේඛනයේදී බැංකුවක හෝ බැංකු ශාඛාවක නම සඳහන් වෙනවා. එතෙන්දී මේ චෙක් පතට තව අමතර ආරක්ෂාවක් ඇති වෙනවා. කලින් තිබ්බ ආරක්ෂාව තමයි දැන් ධාරකට හෝ ආදායකයාට තමන්ගේ ඕනෑම ගිණුමකට තමන්ගේ ගිණුම ඕනෑම බැංකුවක තිබුණත් මේක තැන්පත් කරන්න පුළුවන්. නමුත් විශේෂ රේඛනයක් තියෙන චෙක් පතක් එහෙම නැත්නම් බැංකුවක නමක් තියෙනවා නම් රේඛනය තුල බැංකුවක නමක් යම් ආකාරයක සඳහන් වෙලා තිබුණොත් විශේෂ රේඛනයක් තුල ආදායකයට එහෙම නැත්නම් ධාරකට බෑ තමන්ට ඕනෑම බැංකුවක ගිණුමක මේක තැන්පත් කරන්න. අර නම සඳහන් බැංකුවේ එහෙම නැත්නම් නම සඳහන් ශාඛාවේ ගිණුමකට පමණයි මෙය තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක අනකරු විසින් ආදායකයට එහෙම නැත්නම් මේ ලබා දෙන නිකුත් කිරීමේදී විශේෂ රේඛනයක් කරන්නේ ආදායකයාගෙන් අහන ඔහුගේ ගිණුම තියෙන්නේ කුමන බැංකුවේද කියලා. අන්නේ තියෙන බැංකුවේ නම තමයි මෙතන සඳහන් කරන්නේ. ඒ නොමැති වුණොත් ආදායකයට එම චෙක් පත තැන්පත් කරගන්න බැරි වෙනවා. මොකද මේ අපි කලින් කිව්වනේ සාමාන්‍ය රේඛනයේදී යම් ආකාරයක විශේෂ අණක් ලබා දෙන්නේ ගෙවන බැංකුවට කියලා. නමුත් විශේෂ රේඛනයකදී ගෙවන බැංකුවට වගේම රැස් කරන බැංකුවටත් යම් ආකාරයක අණක් ලබා දෙනෝ අනකරු විසින්. ගෙවන බැංකුවට ලබා දෙන අන තමයි ඔයා මේ චෙක් එක ගෙවන්න ඕන මම නම සඳහන් කරපු බැංකුවට. ඒ කියන්නේ රැස් කරන බැංකුව සඳහන් කරලා තියෙන්නේ චෙක් පතේ මතු පිට රේඛනය තුල. එතකොට වෙන බැංකුවකට ඔයාට ගෙවීම සිද්ධ කරන්න බෑ. ආදායකයාගේ ගිණුම තියෙන්න ඕන අර අනකරු විසින් සඳහන් කරපු බැංකුවේ. ඒ වගේම රැස් කරන බැංකුවටත් යම් ආකාරයක අනක් ලබා දෙන අනකරු ඔයා ඕනෑම බැංකුවට මේ චෙක් පත රැස් කරන්න බෑ. මම නම සඳහන් කරපු බැංකුවට පමණයි මේ චෙක් පත රැස් කරන්න පුළුවන් වෙන්නේ. ඔහු තමන්ගේ චෙක් පත මතු පිට සරල රේඛා දෙකක් ඇඳලා ඒක ඇතුලේ බැංකුවක නමක් ලියපු ගමන් විශේෂ රේඛනයක් කරපු ගමන් ඕනෑම බැංකුවකට බෑ චෙක් පත රැස් කරන්න. අන්නේ නම සඳහන් බැංකුවට පමණයි මේ විශේෂ රේඛනය සඳහන් චෙක් පත රැස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය රේඛනයකදී ගෙවන බැංකුවට වෙනත් ඕනෑම බැංකුවකට ගෙවීම සිද්ධ කරන්න පුළුවන්. විශේෂ රේඛනයකදී ගෙවන බැංකුව ගෙවීම සිදු කළ යුතු වන්නේ නම සඳහන් රේඛනයේ නම සඳහන් රැස් කරන බැංකුවට පමණයි. ඒ වගේම රැස් කරන බැංකුවට එන යම් ආකාරයක නියෝගයක් මට බෑ මේක ඕනෑම බැංකුවකට රේඛනය කරලා තියෙන චෙක් පතක් රැස් කරන්න. මගේ නම තියෙනවා නම් විතරයි මට මේක රැස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට ලංකාවේ මේ බ්‍රාන්ච් කන්සෙප්ට් එක බැංකුව වලින් නැති වෙලා නිසා මේ විශේෂ රේඛනය බැංකුවක නමකට සඳහන් වුණාට බ්‍රාන්ච් එක නම සඳහන් වීම ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඇත්තටම නෑ වගේ. ඒ කියන්නේ ඒ නිසා ඕගොල්ලොන්ට මේ ප්‍රායෝගිකව ගත්තොත් විශේෂ රේඛනයක බැංකු ශාඛාවක නම තියෙන රේඛනයක් දකින්න නැති වෙයි. වැඩිපුර තියෙන්නේ විශේෂ රේඛනය බැංකුවේ නම පමණයි. හැබැයි විශේෂ සමහර අවස්ථාවල බැංකුවේ නම පමණක් නෙමෙයි ශාඛාවේ නමත් සඳහන් වෙනවා. එතකොට මෙතන තියෙන නියෝගය තමයි
විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුවට පමණයි මේ රැස් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ශාඛාවක නමක් සඳහන් වෙනවා නම් එම ශාඛාවට පමණයි මේ රැස් කරන්න පුළුවන්. ගෙවන බැංකුවට දෙන නියෝගය තමයි ඔයා මුදල් ගෙවන්න ඕන අන්න ඒ බැංකුවට පමණයි. අර විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුවට පමණයි මුදල් ගෙවීම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. වෙනත් බැංකුවකට මුදල් ගෙවුවොත් එය නොසලකිලිමත් ආකාරයට සිදු කළ ක්‍රියාවක් විදිහට සලකලා ඒ බැංකුකරු විසින් සිදු කරපු වැරැද්දක් විදිහට සලකලා බැංකුකරු අනකරුට යම් ආකාරයක වගකීමකට ලක් වෙනවා. එහෙනම් බැංකුකරුට සාමාන්‍ය රේඛනයේදී රැස් කරන බැංකුවට නෙවෙයි වගකීම එන්නේ ගෙවන බැංකුවට. නමුත් විශේෂ රේඛනයකදී ගෙවන බැංකුවට පමණක් නෙවෙයි රැස් කරන බැංකුවකටත් අමතර වගකීමක් ඇති වෙනවා. තමාගේ නම සඳහන් නම් පමණයි තමාට මේ රැස් කිරීම කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? මේ දෙක වෙන වෙනම පැහැදිලි වෙන්න ඕන. තේරෙනවා නම් කියන්න, තේරෙන්නේ නැත්නම් ආයි කියන්නම්. right. ඒ කියන්නේ ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගෙවන බැංකුව කියලා කියන්නේ චෙක් පතක අනලදු. එහෙම නැත්නම් චෙක් පත නිකුත් කරන බැංකුව. චෙක් පොත. චෙක් පත කියන්නේ චෙක් පොතක් නේ අපි දෙන්නේ බැංකුවක් විදියට. ඒ චෙක් පොත එහෙම නැත්නම් එක චෙක් එක නිකුත් කරන බැංකුව තමයි ගෙවන්නේ. මොකද එයා ගාවට තමයි මේකට සල්ලි ගන්න එන්න ඕන. අනකරු මේ චෙක් පත නිකුත් කරාම ආදායකයට ඒ ආදායකයා එන්න ඕන මේ ගෙවන බැංකුව වෙත. චෙක් කොලේ නම සඳහන් වෙලා තියෙනවා ගෙවන බැංකුව. එයාට තමයි අපි කියන්නේ ගෙවන බැංකුව. මේ රැස් කරන බැංකුව අවශ්‍ය වෙන්නේ චෙක් පතක් රේඛනය කරාට පස්සේ. චෙක් පතක් රේඛනය නොකරොත් විවෘත චෙක් පතක් නම් ගෙවන බැංකුව පමණයි චෙක් පතේ ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මොකද ධාරක හෝ ආදායකයා කෙලින් වෙනවා බැංකු කවුන්ටරේට ඇවිල්ලා සල්ලි ටික අරගෙන යන්න පුළුවන්. එතකොට ගෙවන බැංකුව. එහෙම නැත්නම් චෙක් පත නිකුත් කරපු බැංකුවට අපි කියන්නේ ගෙවන බැංකුව. හැබැයි රැස් කරන බැංකුව අවශ්‍ය වෙන්නේ චෙක් පත රේඛනය කරාම. අපි කිව්වා රේඛිත චෙක් පතට කවුන්ටරේ මුදල් ගන්න බෑ. අනිවාර්යයෙන්ම ධාරක චෙක් පත තමාගේ ගිණුමකට තැන්පත් කරන්න ඕන. ඒ අවස්ථාවේදී ඒ තැන්පත් කරලා චෙක් පත ගෙවීම සඳහා ඉදිරිපත් කරන බැංකුවට තමයි අපි කියන්නේ රැස් කරන බැංකුව. එහෙම නැත්නම් ධාරකගේ ගිණුම හිමි බැංකුවට තමයි රැස් කරන බැංකුව කියලා කියන්නේ. එතකොට එයා තමයි ගෙවීම සඳහා චෙක් පත ඉදිරිපත් කරන්නේ. රේඛිත චෙක් පතකදී ගෙවන බැංකුව රැස් කරන බැංකුකරුට තමයි ගෙවීම කරන්නේ පුද්ගලයෙකුට නෙවෙයි. පැහැදිලිද? ප්‍රශ්න අහපු එක්කෙනා පැහැදිලිද කිය? right. එතකොට දැන් අපි ගෙවන බැංකුවට පමණක් නෙවෙයි විශේෂ රේඛනයකදී රැස් කරන බැංකුවටත් අමතර වගකීමක් ආවා. තමා නමින් තියෙන චෙක් පත් පමණයි තමාට රැස් කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය රේඛනයක් තිබ්බොත් ඕනෑම බැංකුවකට පුළුවන් මේ රැස් කිරීම කරන්න. නමුත් විශේෂ රේඛනයක් තිබුණොත් එම චෙක් පත රැස් කරන්න පුළුවන් වෙන්නේ එම විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුවට පමණයි. පැහැදිලිනේ? දැන් අපි බලමු තුන්වෙනි වර්ගය. ඒකට අපි කියන්නේ ගනුදෙනු කළ නොහැකි රේඛනය. ගනුදෙනු කළ නොහැකි රේඛනය කියලා කියන්නේ විනිමය බිල්පත් ආඥා පනතේ 81 වෙනි වගන්තියේ කිව්වේ. ගනුදෙනු කළ නොහැකි කියන වචනය සඳහන් වෙලා තියෙනවා නම් රේඛනයක් තුල එය ගනුදෙනු කළ නොහැකි රේඛනයයි. දැන් අපි කලින් කතා කරපු රේඛන වර්ග දෙක ඇතුළේම ඕක තියෙන්න පුළුවන්. සාමාන්‍ය රේඛනයේත් අපි ගුව ගනුදෙනු කළ නොහැකි වචනය තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. විශේෂ රේඛනයේදීත් අපි ගුව ගනුදෙනු කළ නොහැකි රේඛනය තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අර දෙකෙන් මොකක් හරි එකක් තුල මේ ගනුදෙනු කළ නොහැකි වචනය තිබුණොත් එය ගනුදෙනු කළ නොහැකි කියන රේඛනයට තමයි අදාළ වෙන්නේ. එතකොට ඇත්තටම අපි වර්ග 4කට ලක් කරාට මුලින් වර්ග 4ක් විදිහට දැක්කට ගනුදෙනු කළ නොහැකි රේඛනේ අර දෙක ඇතුළේ එකක තියෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මූලික වශයෙන් රේඛන වර්ග 4ක් වුණාට මේක කතා කරගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙයි වර්ග දෙකක් පමණයි පේන්නේ. right. එතකොට ගනුදෙනු කළ නොහැකි වචනය සඳහන් වීම තුල විනිමය බිල්පත් ආඥා පනතේ 81 වෙනි වගන්තියේ තමයි මෙම ගනුදෙනු කළ නොහැකි රේඛනය යන්න අර්ථ දක්වලා තියෙන්නේ. චෙක් පත මතු පිට ගනුදෙනු කළ නොහැකි වචනය සඳහන් වීමෙන් මොකද්ද වෙන්නේ චෙක් පතට? චෙක් පතේ ගනුදෙනු කළ හැකි භවයේ සංකල්පය අවසන් වෙනවා.
චෙක්පත ගනුදෙනු කිරීමේ හැකියාව නැති වෙනවා. ඔන්න එතකොට හොඳට මතක තියාගන්න අපි මේ පාඩම පටන් ගත්ත තැන ගනුදෙනු කළ හැකි උපකරණයක තියෙන ගනුදෙනු කළ හැකි භවයේ ලක්ෂණයයි මෙතන නැති වෙන්නේ. එතකොට ගනුදෙනු කළ හැකි භවයේ ලක්ෂණේ නැති විච්ච ගමම්ම චෙක්පතට මොකද්ද වෙන්නේ? මොකද්ද චෙක්පතෙන් නැති වෙන්නේ? දැන් කියන්න බලන්න මතක නම් දැන් මොකද්ද නැති වෙන්නේ චෙක්පතේ? පැවරීම කරන්න පුළුවන්ද බැරිද? ගනුදෙනු කළ නොහැකි කියන වචනේ දැම්ම ගමම්ම රේඛණයට චෙක්පතක් පවරන්න පුළුවන්ද බැරිද? ඒ උත්තර දීපු සියලු දෙනාටම කියන්නේ ආයෙ හිතන්න. වැරදි. පැවරීම නෙමෙයි සීමා වෙන්නේ. ගනුදෙනු කිරීම සහ පැවරීම කියන්නේ දෙකක් කියලා මං කිව්වා නේද මුලින්ම? අපි කතා කරේ මේව ගනුදෙනු කළ හැකි උපකරණවල වර්ග දෙකක්. පැවරීම කියන්නේ එකක්, ගනුදෙනු කිරීම කියන්නේ එකක්. මෙතන නැති වෙන්නේ ගනුදෙනු කිරීම, පැවරීම නෙවෙයි. අර දැන් උත්තර දීපු එක්කෙනාගේ උත්තරේ ආයි හිතන්න. එයා භාගයක් හරි භාගයක් වැරදි. ගනුදෙනු කිරීමේදී ගනුදෙනු කළ නොහැකි රේඛනේ ආපු ගමන්ම පැවරීම සීමා වෙන්නේ නැහැ. පවරන්න පුළුවන්. හැබැයි පැවරුවට එය සාමාන්‍ය උපකරණයක් වෙන්නේ. අර ගනුදෙනු කළ හැකි උපකරණයක් නෙවෙයි ගනුදෙනු කළ නොහැකි කියන වචනේ දාපු ගමන්ම වෙන්නේ. ඒතර සාමාන්‍ය උපකරණයක් සහ ගනුදෙනු කළ හැකි උපකරණයක තියෙන වෙනස්කම් මතකට ගන්න මොනවද වෙන්නේ? විශේෂම වෙනස පැවරීමේ සහ ගනුදෙනු කිරීමේදී අපි කිව්වා පැවරීමක් කියන්නේ තමාට හිමි අයිතිය තමයි පවරන්න පුළුවන්. ගනුදෙනු කිරීමේදී තමාට හොඳ අයිතියක් නැති වුණත් ලබා ගන්නා පුද්ගලයා සද්භාවයෙන් සහ වටිනාකමක් අරබයාය ගනුදෙනු කර ඇතනම් පවරන්නාට තියෙන අයිතිය වංචනික වුවත් පැවරුම්ලාභියාට හොඳ අයිතියක් ලැබෙනවා කියලා කිව්වා. එහෙනම් ඔන්න ඔය කතාව තමයි මෙතෙන්දි නැති වෙන්නේ. එහෙනම් ගනුදෙනු කළ නොහැකි රේඛණය ආපු ගමම්ම චෙක්පතකට මොකද්ද වෙන්නේ? ලබා දෙන පුද්ගලයා එහෙම නැත්නම් දැනට පවරන පුද්ගලයා සතු අයිතියමයි පැවරුම්ලාභියට ඇති වෙන්නේ. එතකොට ඒකෙන් වැඩි යම් ආකාරයක විනිමය චෙක්පතට වෙන බලපෑම තමයි ගනුදෙනු කළ නොහැකි රේඛණයේ සහිත චෙක්පතක් පැවරීම කරන්න පුළුවන්. නමුත් පැවරුම්ලාභියාට දෙනවා යම් ආකාරයක අනතුරු ඇඟවීම. මොකද්ද දෙන අනතුරු ඇඟවීම? ඔයා මේක චෙක්පත බාර ගන්න. හැබැයි මේක ගනුදෙනු කළ නොහැකි කියන චෙක්පතක් නිසා කලින් එක්කෙනාට තියෙන අයිතිය තමයි ඔයාට හම්බෙන්නේ. එයාට තියෙන්නේ වංචනික අයිතියක් නම් ඔයාට එන්නේ වංචනික අයිතියක්. ඔයා සත්භාවයෙන් වටිනාකමක් අරබයා මේ ගනුදෙනු කරා වුණාට ඔයාට ගනුදෙනු කරන්න බෑ. මොකද කලින් කෙනාට තියෙන අයිතියමයි ඔයාට එන්නේ. එහෙනම් එයාගේ අයිතියයි ඔයාට පැවරෙන්නේ. එහෙනම් අපි කලින් කතා කරපු සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනයේදී රේඛන දෙකේදී බලපෑම ආවේ ධාරකට වඩා එහෙම නැත්නම් පිටසන් කරු එහෙම නැත්නම් යම් අවස්ථාවක පිටසන් කර පැවරීමකදී පැවරුම් ලාභියට නෙවෙයි වැඩිපුර වගකීමක් ආවේ සාමාන්‍ය රේඛනයේදී ගෙවන බැංකුව බලන්න ඕන ගෙවන්නේ බැංකුවකටද කියලා විශේෂ රේඛනයකදී රැස් කරන බැංකුව බලන්න ඕන තමන්ගේ නමටද මේක තියෙන්නේ නැත්නම් මට රැස් කරන්න බෑ ගෙවන බැංකුව බලන්න ඕන රැස් කරන බැංකුවේ නමද අර විශේෂ රේඛනය තුල තියෙන්නේ. ඒ දෙක වෙනස් නම් ඔහුට ගෙවීම කරන්න බෑ. හැබැයි ධාරකට අපි මේ සාමාන්‍ය රේඛනයේදී හෝ විශේෂ රේඛනයේදී අමතර වගකීමක් පැවරුවේ නැහැ. හැබැයි ගනුදෙනු කළ නොහැකි කියන රේඛනයේදී යම් ආකාරයක අනතුරු ඇඟවීමක් එනවා ධාරකට. මොකක්ද එන අනතුරු ඇඟවීම? ඔබ මේක බාර ගන්න. හැබැයි ඔයාට එන්නේ කලින් කෙනාට තියෙන අයිතියම තමයි. විශේෂ අයිතියක් ඔයාට එන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියන ගනුදෙනු කළ හැකි භවයේ සංකල්පය මෙන්න මේ ගනුදෙනු කළ නොහැකි රේඛනයත් සමග අහෝසි වෙලා තියෙන්නේ. එහෙනම් පෙර අයිතිකරුගේ අයිතියම තමයි පැවරුම් ලාභියාට ලැබෙන්නේ. පැහැදිලිද?
පැහැදිලිද නැද්ද? ඇත්තරම පැහැදිලි අයට වැඩිය මට පැහැදිලි නැති අය කියන්න ඕන. පැහැදිලි කියනවට වඩා පැහැදිලි නැති අය ඉක්මනට කියන්න. මොකද නැත්තම් තව දුරටත් කතා කරගෙන යනකොට ඉතුරු ටික කොහොමත් තේරෙන්නේ නැහැ. හරි. එතකොට ගනුදෙනු කළ නොහැකි කියන රේඛනයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි චෙක්පතේ ගනුදෙනු කළ හැකි භවයේ සංකල්පය නැතිවීම. දරන්නාට ඇත්තේ තමාය ලබාගත් පුද්ගලයා සතු අයිතියමයි. ඊට වඩා හොඳ අයිතියක් හිමි වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ගනුදෙනු කළ නොහැකි රේඛනයේදී යථාකාලීන ධාරකයෙක් ඇතිවන්නේ නැත. ඇයි යථාකාලීන ධාරකයෙක් ඇති නොවන්නේ? යථාකාලීන ධාරක යනු කවුද? කියන්න බලන්න. ඊය සතියේ ආගෙන හිටියනම් කියන්න පුළුවන්. යථාකාලීන ධාරකගේ කුමන ලක්ෂණයද මෙතන නැති වෙලා තියෙන්නේ? මතු පිටින් පෙන්වන ලෙස සම්පූර්ණ බිල්පතක් නෙවෙයිද ගනුදෙනු කළ නොහැකි රේඛනයෙන් වෙන්නේ? නෑ, එහෙම දෙයක් නෙවෙයි. තව එහාට යන්න. යථාකාලීන ධාරක ගැන තියෙන නිර්වචනයේ තව එහාට යනකොට ඔයාට ඒක පෙනේ. ඔය මුලින් පටන් ගත්ත තැන තියෙන එක නෙවෙයි. ඇයි ගනුදෙනු කළ නොහැකි රේඛනයේ සහිත චෙක් පතක් අපිට යථාකාලීන ධාරක කෙනෙක් නැති චෙක් පතක් කියලා කියන්නේ? දැන් මම අහන්නේ ප්‍රශ්නේ යථාකාලීන ධාරක කෙනෙක් විය නොහැකි වන්නේ ඇයි ගනුදෙනු කළ නොහැකි කියන චෙක් පතක? එහෙම වෙන්න බැරි හේතුව කියන. මම හැමතිස්සෙම කියන්නේ එකකින් මේක පළවෙනි මේක අර එකින් එක උඩට නැගලා යන එකක් මේ බැංකින් ලෝ කියන කන්සෙප්ට්ස් ටික. ඒ පළවෙනි එක හරියට තේරුම් ගන්න නැති වුණොත් පස්සේ එකක් අපිට හොඳට තේරෙන්නේම නැහැ. ඒකට යථාකාලීන ධාරක කියන එක හරියටම තිබ්බනම් හරියට හරි. ඒ කියන්නේ වංචනික අයිතියක් තියෙන කෙනෙක්ට යථාකාලීන ධාරක සද්භාවයෙන් එහෙම නැත්නම් වටිනාකමක් අරබයා ගත්ත කෙනෙක් කලින් පුද්ගලයාට වංචනික අයිතියක් තිබුණත් යථාකාලීන ධාරකට හොඳ අයිතියක් ලැබෙනවා කියලා අපි කිව්වා. නමුත් ගනුදෙනු කළ නොහැකි කියන රේඛනයත් සමග කලින් පුද්ගලයාට හිමි අයිතිය පමණයි ලබා ගන්න පුද්ගලයාට ලැබෙන්නේ. එහෙනම් ඔහුට කොයි වෙලාවකවත් යථාකාලීන ධාරක කෙනෙක් වෙන්න බෑ. ඒක තමයි ගනුදෙනු කළ නොහැකි රේඛනයෙන් පසු යථාකාලීන ධාරක කෙනෙක් විය නොහැකි කියන්නේ. පැහැදිලිද? තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැද්ද? තේරෙනවා කියන්නත් නිකන් සැකයක් තියනවාද? මොනවා තේරෙන්නේ නැහැ කියන්නේ. එතකොට මම ආයි කියන්නේ. ඔය ආයිත් අහගන්න ගනුදෙනු කළ නොහැකි රේඛනයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? චෙක් පතක ගනුදෙනු කිරීමේ හැකියාව නැති වෙනවා. මොකද්ද ගනුදෙනු කිරීමේ හැකියාව කියන්නේ? පෙර අයිතිකරුට දෝෂසහගත අයිතියක් තිබුණද තමා සත්භාවයෙන් වටිනාකමක් අරබයා ගනුදෙනු කරොත් ඒ ලබා ගන්න පුද්ගලයාට හොඳ අයිතියක් ලැබෙනවා කියන එක සංකල්පයනේ අපි ගනුදෙනු කළ හැකි භවයේ සංකල්පය කියන්නේ. ගනුදෙනු කළ නොහැකි රේඛනය තුලින් සිද්ධ වෙන්නේ පෙර අයිතිකරුගේට තියෙන අයිතියම තමාට ලැබෙන එක. එහෙම නැත්නම් චෙක් පත ගනුදෙනු කිරීමේ හැකියාව නැති වෙලා පැවරීම පමණක් කළ හැකි චෙක් පතක් වෙනවා.
ඒ කියන්නේ දෙන්න පුළුවන් දෙන්නේ Tamanට තියෙන අයිතියම තමයි. ලබා දෙන පුද්ගලයාට ඇත්තේ දෝෂසහගත අයිතියක් නම් ලබා ගන්න පුද්ගලයාටත් ඒ ආකාරයටමයි හම්බෙන්නේ. යා කොච්චර සද්භාවයෙන් මේක ගත්තත් වටිනාකමක් ගෙව්වත් පෙර අයිතිකරුගේ දෝෂය පිළිබඳව නොදැන ගනුදෙනු කරත් ඌට හම්බෙන්නේ අර පෙර අයිතිකරු සතු දෝෂසහගත අයිතියම තමයි. ඒ නිසා තමයි ඔහුට යථාකාලීන ධාරක කෙනෙක් වෙන්න බැරි. මොකද යථාකාලීන ධාරකට නම් පුළුවන් පෙර අයිතිකරුගේ දෝෂසහගත අයිතිය තිබුණත් ඒ බව නොදැන තමා සද්භාවයෙන් සහ වටිනාකමක් අරබයා ගනුදෙනු කරා නම් හොඳ අයිතියක් දරන. නමුත් යථාකාලීන ධාරක කෙනෙක් වෙන්න බැරි මොකද ගනුදෙනු කළ හැකි භවයේ සංකල්පය නැති හින්දා ධාරකට ලැබෙන්නේ කියන්නේ දැනට තියෙන දරන පුද්ගලයාට ලැබෙන්නේ පෙර අයිතිකරුගේ අයිතියමයි. ඒක තමයි ඔහුට යථාකාලීන ධාරක කෙනෙක් වෙන්න බැරි වෙන්නේ. දැන් පැහැදිලිද? හරි. එතකොට චෙක් පතක් ගනුදෙනු කළ නොහැකි රේඛනය කරපු ගමන්ම ධාරකට යථාකාලීන ධාරක වෙන්න බෑ කියන එක තේරුණා. මේ බව විල්සන් ඇන්ඩ් මීසන් එරෙහිව පිකරින් කියන නඩුවේදීත් අධිකරණය තීරණය කළා තියෙනවා. විල්සන් සහ මීසන් එරෙහිව පිකරින්. මේ නඩු තීන්දුවත් හොඳට මතක තියාගන්න. මොකද ගනුදෙනු කළ නොහැකි චෙක් පතක යථාකාලීන ධාරකයෙක් ඇති වෙන්න බෑ කියන එක අධිකරණය කියන්නේ මෙන්න මේ නඩුවේදී. හරි. එතකොට අපි දැන් රේඛන වර්ග තුනක් කතා කරා. තවත් එකක් තියෙනවා අපි ඒකට කියන්නේ ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනය. ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනය. දැන් අපි කලින් කතා කරපු රේඛන වර්ග තුනම විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන වලින් ආපු රේඛන. නමුත් මේ ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනය කියන එක විනිමය බිල්පත් ආඥා පනතේ වගන්තියකින් ප්‍රතිපාදනයකින් ආපු රේඛනයක් නෙවෙයි බැංකු පරිචය මගින් ඇතිවිච්ච රේඛනයක්. කාලයක් තිස්සේ බැංකු පාවිච්චි කරපු ප්‍රැක්ටිස් එක. එහෙම නැත්නම් පරිචයෙන් තමයි මෙන්න මේ ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛනය. අපි හිතමු A කියන පුද්ගලයා Bට ලබා දෙනෝ චෙක් පත XYZ කියන බැංකුවේ. එතකොට A තමයි අනකරු, B තමයි ආදායකයා, XYZ තමයි අනලාභී බැංකුව. දැන් Bට මේ චෙක් පත දුන්නට පස්සේ Bටම මේක ගිහින් account එකට දාගන්න වෙන තැන්වල දාන්න එපා. එහෙම නැත්නම් Bට මේක තැපෑලෙන් යවන්නේ ඒ විසින් Tamanට යවපු බඩු තොගයක් වෙනුවෙන් චෙක් පත Bට තැපෑලෙන් යවනවා. තැපෑලෙන් යවනකොට ඒට යම්කිසි ආකාරයක සැකයක් ඇති වෙනවා මේක තැපෑලෙදි කවුරු හරි හොරකම් කරලා වෙන කාගේ හරි ගිණුමකට දාගත්තොත් කියලා බයක් ඇති වෙන නිසා මෙයා B ගේ නම ලියලා ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛනය කරනවා. අන්නේ රේඛනයෙන් ඇති වෙන්නේ කාටද බලපෑම? දැන් කලින් අපි කියපු රේඛන වලින් එක එක පුද්ගලයන්ට බලපෑමක් ආවා. සාමාන්‍ය රේඛනයේදී ගෙවන බැංකුවට, විශේෂ රේඛනයකදී ගෙවන බැංකුවට සහ රැස් කරන බැංකුව කියන දෙකටම, ගනුදෙනු කළ නොහැකි රේඛනයකදී බැංකුවට නෙවෙයි අතිරේක වගකීමක් ආවේ ධාරකට. එහෙම නැත්නම් චෙක් පත දරන පුද්ගලයාට. කලින් අයිතිකාරයට තියෙන අයිතියම තමයි මට හම්බෙන්නේ. වෙන අයිතියක් මට හම්බෙන්නේ නැහැ. ඒක තමයි ගනුදෙනු කළ නොහැකි රේඛනයේ සහිත චෙක් පතක් ගන්නකොට ගන්න එක්කෙනාට එන හැඟීම. එයා දැනගන්න ඕන මට එන්නේ යාට තියෙන අයිතියම තමයි. යාට වංචනික අයිතියක් නම් මට එන්නේත් වංචනික අයිතියක්. යාට හොඳ අයිතියක් තිබ්බොත් මට හොඳ අයිතියක් එනවා. හැබැයි ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනයෙන් සිද්ධ වෙන්නේ චෙක් පතක් ආදායකයාට වෙනත් කිසිම පාර්ශවයකට පැවරීමක් කළ නොහැකි. එහෙනම් චෙක් පතේ පැවරීම මෙතන සීමා වෙනවා. කලින් අපි කිව්වේ ගනුදෙනු කිරීම සීමා වෙනවා. මෙතෙන්දි වෙන්නේ පැවරීම සීමා වෙනවා. කෙලින්ම ආදායකයා තමාගේ ගිණුමට තැන්පත් කළ යුතු වෙනවා. ආදායකයාගේ ගිණුමට පමණයි සඳහන් චෙක් පතක් ආදායකයා වෙන කිසිවෙකුට පැවරීමකින් තොරව තම ගිණුමට තැන්පත් කිරීම සිද්ධ කරන්න ඕන. එතකොට ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනයකදී හැම පාර්ශවයකටම යම් ආකාරයක වගකීමක් වැඩි වෙනවා. ඒ කියන්නේ ආදායකයාට ඇති වෙන වගකීම තමයි තමන්ගේ ගිණුමට ගිහිල්ලා දාන්න. එයාට ගිණුමක් නැති වෙලාවේ ආදායකයාගේ ගිණුමට පමණයි කියලා චෙක් පතක් නිකුත් කරොත් අනකරු ඔහුට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔහුට තැන්පත් කරන්න ගිණුමක් නැහැ. එහෙනම් ඔහු ඒක ආදායකයා විදියට පවසන්න ඕන අනකරුට මට ගිණුමක් නැහැ. ඒ නිසා එහෙම දෙන්න එපා.
නැත්තම් ඔහු දැනගන්න ඕන ආදායකයා විදිහට තමාගේ ගිණුමටම තමයි මේක තැන්පත් කරන්න වෙන්නේ. වෙන කාටවත් මේක පවරන්න බෑ. ඊගාවට රැස් කරන බැංකුවට තියෙන අතිරේක වගකීමක්. දැන් විශේෂ රේඛනයකදී රැස් කරන බැංකුව බලන්නේ තමන්ගේ නමට රැස් කරන බැංකුව වශයෙන් සඳහන් වෙලා තියෙනවද? එහෙම නැත්නම් විශේෂ රේඛනයේ තමන්ගේ නම තියෙනවා නම් තමාගේ බැංකුවට පමණයි ඒ තැන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛනයේ තියෙනවා නම් යම් චෙක් පතක රැස් කරන බැංකුව බලන්න ඕන තමන් මේ චෙක් පත රැස් කරන ගිණුම ආදායකයාගේ නමින්මද තියෙන්නේ. පොඩ්ඩක් හරි වෙනස් නම් ඔහුට බෑ ඒ රැස් කිරීම කරන්න. අපි හිතමු AB පෙරේරා කියලා චෙක් පතක් නිකුත් කරලා එහි ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛනය කරා නම් ඒක AB පෙරේරා ගිහිල්ලා රැස් කරන බැංකුවට තැන්පත් කරනකොට රැස් කරන බැංකුව චෙක් කරන්න ඕන AB පෙරේරාගේ ගිණුමේ නම. එතකොට AB පෙරේරා චෙක් පතක් රැස් කරන වෙලාවේ ඔහුගේ නම වෙනස් ආකාරයකට තිබුණා. අපි හිතමු AB පෙරේරා කියලා චෙක් පත ආදායකයාගේ නම විදියට සඳහන් කරාට ගිණුමේ නම තියෙන්නේ ABC පෙරේරා. එහෙම නැත්නම් AD පෙරේරා. අන්නේ වෙලාවේදී රැස් කරන බැංකුවට එනවා කියන්නේ ඔහු විසින් යම් ආකාරයක වරදක් සිදු කරා ඔහු නොසලකිලිමත් ආකාරයට ක්‍රියා කරා වෙනවා ඒ චෙක් පත බාරගත්තොත් එම ගිණුමට. ඒ නිසා රැස් කරන බැංකුවට එනවා අමතර වගකීමක් ආදායකයාගේ ගිණුමට පමණයි කියලා තියෙන චෙක් පතක් නම බලන්න ඕන ආදායකයාගේ නමට ඒ ආකාරයටම ගැලපෙනවද කියලා ගිණුමේ නම. එසේ නොමැති අවස්ථාව ඔවුන්ට බෑ රැස් කිරීම සිද්ධ කරන්න. එසේ රැස් කරොත් එය නොසලකිලිමත් ආකාරයක රැස් කිරීමක් විදියට තමයි විනිමය බිල්පත් ආඥා පනතේ සඳහන් වෙන්නේ. ඊගාවට ගෙවන බැංකුවට වගකීමක් නැහැ. මොකද ගෙවන බැංකුවට හොයාගන්න බෑ ආදායකයාගේ ගිණුම තියෙන්නේ රැස් කරන බැංකුවේ හින්දා ඔහුට ගිහිල්ලා මේ නම චෙක් කරන්න බෑ. නමුත් ගෙවන බැංකුව රැස් කරන බැංකුවේ තහවුරුව තිබුණොත් විතරයි මේ ගෙවීම සිද්ධ කරන්න ඕන. එතකොට රැස් කරන බැංකුව තමාගේ ආදායකයාගේ ගිණුමට පමණයි චෙක් පතක් රැස් කරලා ආදායකයාගේ ගිණුම තහවුරු කරන්න ඕන ගෙවන බැංකුවට. මෙම ගිණුම ආදායකයාගේ බවට ගෙවන රැස් කරන බැංකුව තහවුරු කරලා එවන්න ඕන ගෙවන බැංකුවට. එතකොට චෙක් පතේ පිටිපස්සේ රැස් කරන බැංකුව අයනියතිය තහවුරු කරන බවට සමහර වෙලාවට රබර් ස්ටෑම්ප් එකක් යොදනවා. එහෙම නැත්නම් සටහනක් යොදලා එවන්න ඕන ගෙවන බැංකුවට. එසේ වුවොත් පමණයි ගෙවන බැංකුව මෙම ආදායකයාගේ ගිණුමට පමණයි කියන චෙක් පතක් රැස් කිරීම සිද්ධ කරන්න. ඊගාවට මං කියවනේ මේක විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදනයක් නැහැ. මේක තියෙන්නේ බැංකුකරුවාගේ පරිචය මගින් ඇති වූ සංකල්පයක්. එහෙම නැත්නම් ප්‍රැක්ටිස් එකෙන් ආපු සංකල්පයක් තමයි මේ ආදායකයාගේ ගිණුමට පමණයි කියන රැස් කිරීම රේඛනය. ඊගාවට මේක බැංකුකරුවා මීට අනුගත විය යුතු බවට සඳහන් වෙනවා අන්ඩර්වුඩ් එරෙහිව බැංක් ඔෆ් ලිවර්පූල් කියන නඩුවේ. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් චෙක් පතක් ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛනය සහිතව නිකුත් කරා නම් එය රැස් කරන බැංකුව තමාගේ ආදායකයාගේ නම සඳහන් ගිණුමකට මෙය රැස් කරලා ඒ බව තහවුරු කරලා ගෙවන බැංකුවට ඒ චෙක් පත ගෙවීමට යොමු කරන්න ඕන. එසේ තහවුරුව තිබුණොත් පමණයි චෙක් පතට ගෙවීම සිදු කරන්න පුළුවන්. එසේ නොමැති වුණොත් එය ගෙවන බැංකුවේ වගකීමක් වෙනවා. තහවුරුව කරොත් රැස් කරන බැංකුකරුවා තම ගිණුම චෙක් නොකර ආදායකයාගේ ගිණුමට පමණයි කියන චෙක් පතක් රැස් කරන බැංකුවක් තහවුරු කරලා යවනම්. නමුත් ඔහු චෙක් කරන්නේ ගිණුමේ නම සහ ආදායකයාගේ නම. චෙක් පතේ නම සඳහන් වෙන්නේ AB සිල්වා කියලා. නමුත් ගිණුමේ සඳහන් වෙන්නේ වෙන නමක්. අන්නේ අවස්ථාවේදී රැස් කරන බැංකුව තහවුරු කරලා යවුවොත් එහි වගකීම ඉන්නේ රැස් කරන බැංකුවට. ගෙවන බැංකුවට බලන්න තියෙන්නේ රැස් කරන බැංකුව මේ තහවුරු කරලා එව්වද කියලා විතරයි. එසේ තහවුරුවක් නොමැති අවස්ථාවක ගෙවන බැංකුවට එනවා ඒ වගකීම කඩ කරා බවට. පැහැදිලිනේ. එතකොට ඇත්තටම මෙතන රේඛන වර්ග 4ක් තිබුණාට රේඛන වර්ග 2ක් ඇතුලේ අනිත් දෙක පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ වගේම ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛනය තුලින් චෙක් පතේ පැවරීමේ ලක්ෂණයක් නැති වෙනවා. ගනුදෙනු කළ නොහැකි රේඛනයෙන් වෙන්නේ ගනුදෙනු කළ හැකි බව නොමැතිවීම නැවතීම. නමුත්
ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛණයෙන් චෙක් පතේ පැවරීමත් නවතිනවා. ආයි කාටවත් පවරණ එක කරන්නත් බෑ. එතකොට අපි කතා කරපු කලින් එක වර්ගයකෙක්වත් අපේ පැවරීම නැවතුණා. අපි ගිය සතියේ කතා කරපු එක් ක්‍රමයක් මගිනුත් චෙක් පතක පැවරීම නවත්තනවා කියලා කිව්වා. මොකක්ද ඒ ක්‍රමේ? මතක නම් කියන්න බලන්න. චෙක් පතට සිදු කරන යම් ක්‍රියාවකින් පැවරීම නවත්තනවා කිව්වා ගිය සතියේ කතා කරපු එක සංකල්පයක. මොකක්ද? මතක කෙනෙක් කියන්න බලන්න. හරියට හරි. එතකොට ආදායකයාගේ ගිණුමට පමණයි රේඛණයෙන් වෙන්නේ පැවරීම සීමා වෙනවා. ඒක සීමාකාරී පිටසන හා සමානයි. සීමාකාරී පිටසනේදීත් ආයිත් පැවරීමක් කරන්න බෑ. ඒ සීමාකාරී පිටසනෙන් නම් කරන පුද්ගලයා ගිහින් ඒ මුදල් ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. හරි. ඊට පස්සේ අපි බලමු ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව අතර ඇති වෙන වගකීම කොහොමද තීරණය කරලා තියෙන්නේ විනිමය බිල්පත් ආඥා පනත. එහෙම නැත්නම් ගෙවන බැංකුකරු එහෙම නැත්නම් ගෙවන බැංකුව කියන එක අපි මුලින් බලමු. ගෙවන බැංකුකරු කියලා කියන්නේ චෙක් පතට ගෙවීම සිදු කරන බැංකුව. එහෙම නැත්නම් චෙක් පත නිකුත් කරන බැංකුව. එතකොට චෙක් පත් නිකුත් කරන බැංකුව දෛනිකව විශාල චෙක් පත් ප්‍රමාණයක් ගෙවන නිසා චෙක් පතක් ගෙවනකොට හැම චෙක් එකක්ම නියම හිමිකරුටම ගෙව්වද කියලා බලන්න විශාල වශයෙන් කාලයක් ගත වෙනවා ගෙවන බැංකුවකට. ඒ නිසා ගෙවන බැංකුකරුට විනිමය බිල්පත් ආඥා පනතින් යම්කිසි ආකාරයක විශේෂ රැකවරණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ යම් අවස්ථාවක ඕගොල්ලෝ චෙක්පත් ගෙවනවා නම් ඒ නියම හිමිකරුට තමයි ඔයා වග කියන්න ඕන. චෙක්පතේ නියම හිමිකරුට තමයි වගකීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න ඕන. එතකොට ගෙවන බැංකුකරු සමග නියම හිමිකරු සමහර විට කිසිම ආකාරයක සම්බන්ධයක් නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි ගිවිසුම් නීතියේදී කිව්වා ගිවිසුමක වගකීම තියෙන්නේ ගිවිසුම්ගත පාර්ශවයන් දෙකකට පමණයි. නමුත් ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව යන සංකල්පවලදී බැංකුකරුට එනවා තමා ගිවිසුම්ගත නොවුණු පාර්ශවයකට එහෙම නැත්නම් තමා ගිවිසුමකින් සම්බන්ධ නොවිච්ච පාර්ශවයකටත් වග කියන්න. මෙන්න මෙතන මේ ගෙවන බැංකුකරුට ඒ වගේ අවස්ථාවකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. චෙක්පතේ නියම හිමිකරු කවුරු වුණත් ගෙවන බැංකුකරුට වගකීමක් එනවා ඔහුට වග කියන්න. දැන් චෙක්පතේ නිකුත් කරන පුද්ගලයානේ අනකරු. එහෙම නැත්නම් බැංකුවේ ගිණුම තියෙන පුද්ගලයා තමයි අනකරු. එයා සහ බැංකුව අතර තමයි මූලික ගිවිසුම්ගත සම්බන්ධය තියෙන්නේ. ගිණුම විවෘත කරන වෙලාවේ ගිණුම් හිමියා සහ බැංකුව අතර තමයි ගිවිසුම ඇති වෙන්නේ. නමුත් ගිණුම් හිමියා තම චෙක්පත කාට හරි නිකුත් කරාම ආදායකයා විදිහට නිකුත් කරන පුද්ගලයා යම්කිසි පුද්ගලයෙක්ගේ නමක් දාලා ආදායකයට ලබා දෙනකොට ඒ පුද්ගලයා සහ ගෙවන බැංකුව අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඔහුට ගිණුමක් තියෙන්නත් පුළුවන්, ඔහු ගෙවන බැංකුව සමග කවදාවත් ගනුදෙනු නොකර තියෙන්නත් පුළුවන්. නමුත් මෙම චෙක් පතට ගෙවීමේදී නියම හිමිකරුට ගෙවන බැංකුවට යම් ආකාරයක වගකීමක් දරන්න සිද්ධ වෙනවා. එතකොට දෛනිකව විශාල චෙක්පත් ප්‍රමාණයක් ගෙවන නිසා බැංකුකරුවෙකු මේ නියම හිමිකරු හොය චෙක්පත් ගෙවන්නේ යෑම ඉතා අසීරු. ප්‍රායෝගිකව බැලුවොත් දෛනිකව එක් බැංකුවක් චෙක්පත් ලක්ෂයක් පමණ ගෙවනු. බැංකුවක් විදිහට ගත්තොත් ශාඛාවක් විදිහට ගත්තත් චෙක්පත් විශාල ප්‍රමාණයක් ගෙවනවා. එතකොට වාණිජ්‍ය බැංකු ලංකාවේ විශාල වාණිජ්‍ය බැංකුවක් සාමාන්‍යයෙන් දෛනිකව චෙක්පත් ලක්ෂයක් විතර ගෙවනවා. එතකොට එයා වාණිජ්‍ය බැංකුවක් නියම හිමිකරු හොයම මේ චෙක්පත් ගෙවන්න ගියොත් වාණිජ්‍ය බැංකුවකට මේ කාර්යය කාර්යක්ෂමව කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා විනිමය බිල්පත් ආඥා පනතේ දීලා තියෙන යම් ආකාරයක ගෙවන බැංකුවරුට විශේෂ රැකවරණයක්. ඒ රැකවරණය තියෙන වගන්ති තුන මතක තියාගන්න 79 80 සහ 60. විනිමය බිල්පත් ආඥා පනතේ 79 80 සහ 60 වගන්ති වලින් කියන ආකාරයට චෙක්පත් ගෙවුවොත් ඒ වගන්ති වලට අනුකූලව චෙක්පත් ගෙවීම සිද්ධ කරොත් ගෙවන බැංකුකරු නියම හිමිකරුට ගෙව්වාසේ විනිමය බිල්පත් ආඥා පනත සලකනවා. එහෙම නැත්නම් විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන කඩ කරේ නැතුව 79 80 60 කියන වගන්ති වලට අනුව ගෙවීම සිද්ධ කරොත් ගෙවන බැංකුව තම කාර්ය නිවැරදි ආකාරයට කරා තමාගේ වගකීම නිවැරදි ආකාරයට ඉටු කරපු නිසා අධිකරණයෙන් එහෙම නැත්නම් නීතියෙන් ගෙවන බැංකුවට වගකීමක් ඇතිවන්නේ නැහැ.
අපි බලමු මෙන්න මේ වගන්ති තුනේ මොනවද කියන්නේ කියලා. 79 වගන්තියේ තියෙනවා 79 එක වගන්තිය අනුව රේඛිත චෙක්පතක් ගෙවන බැංකුකරු චෙක්පතේ නියම හිමිකරුට වග කියන්න ඕන කියලා. හැබැයි 79 දෙවනි වගන්තිය කියලා තියෙනවා ගෙවන බැංකුකරු සත්භාවයෙන් හා නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවීම සිදු කරයි නම් 79 එක වගන්තියේ රීතිය අදාළ නොවේ කියලා. ඒ කියන්නේ 79 එක කියනෝ රේඛිත චෙක්පතක් ගෙවන බැංකුකරු චෙක්පතේ නියම හිමිකරුට වග කියන්න වෙනවා. හැබැයි 79 දෙකේ කියනෝ සත්භාවයෙන් සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව කටයුතු කරයි නම් එය නියම හිමිකරුට ගෙව්වා හා සමානයි. මොකද්ද මේ සත්භාවය සහ නොසැලකිලිමත්භාවයෙන් තොරවීම? සත්භාවය කියන එක අපි කිව්වා යම් අවස්ථාවක වංචනික ක්‍රියාවක් සිදුවද ගෙවන බැංකුව එය නොදැන කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ වංචනික ක්‍රියාව ගැන දන්නේ නැතුව තමයි ගෙවීම සිද්ධ කරන්න ඕන. එය සත්භාවය. නොසැලකිලිමත්භාවයෙන් තොරව යනු බැංකුකරුවෙක් විසින් සැලකිය යුතු සියලු කරුණු එහෙම නැත්නම් බැංකුකරුවෙක්ගේ වෘත්තීය පරිචයට අනුව ඔහුගේ වෘත්තීය තත්ත්වයට අනුව ගෙවීම සිද්ධ කරලා තියෙනවා නම් ඒ කියන්නේ චෙක්පතක ගෙවන වෙලාවේදී බලන්න ඕන සියලුම අංග බලලා නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවීම සිද්ධ කරලා තියෙනවා නම් ඔහු එය නියම හිමිකරුට ගෙව්වාසේ සලකනවා. එතකොට ඔය වචන දෙක තමයි බලන්න ඕන. සත්භාවය සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවලා තියෙනවා. එතකොට නොසැලකිලිමත්භාවයෙන් තොරව කියන තනි වචනය ඇතුලේ බැංකුකරුගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අනුගමනය කරලා ගෙවන්න ඕන. එතකොට චෙක් එක ගෙවද්දි බලන්න ඕන සියලු අංග ඒවා බලලා ගෙවලා තියෙනවා. එසේ නැතුව ගෙවලා තිබුණොත් ඒ නොසැලකිලිමත් ලෙස ගෙවීම. එතකොට රේඛිත චෙක් පතකට කවුන්ටරේ මුදල් ගෙවුවොත් ඔහුට පුළුවන් මෙම රැකවරණය ගන්න. රේඛනය කරලා තියෙන චෙක් පතක් ගෙවන බැංකුවකට අරන් එනවා කවුරු හරි පුද්ගලයෙක් කවුන්ටරෙන් ඔහුට සල්ලි දෙනවා. බෑ. ඇයි හේතුව? හේතුව මොකක්ද? එයාගේ සත්භාවය දෙතර නැති වෙලා තියෙන නොසැලකිලිමත්භාවය. හරි රේඛනය කරලා තියෙන නිසා එයා ඒක ගෙවුවොත් එයාගේ නොමැති වෙන්නේ මොකද්ද? සත්භාවයද නොසැලකිලිමත්භාවයේ තොරවීමද? ඔව් නොසැලකිලිමත්භාවය. ඒ කියන්නේ එයා සැලකිල්ලක් දක්වලා නැහැ චෙක් එක හරියට බලලා නැතුව ගෙවලා කියන එකනේ එතන තීරණය වෙන්නේ. එහෙනම් ඒ නොසැලකිලිමත්භාවයෙන් තොරව කියලා අපිට කියන්න බෑ රේඛිත චෙක් එකකට කවුන්ටරෙන් මුදල් ගෙවුවොත්. එහෙනම් ඔහු නිසි සැලකිල්ලෙන් යුතුව හැම චෙක් පතක්ම විමර්ශනය කළා ඒ අවශ්‍ය මූලික කරුණු ටික එකඟ නම් විතරයි ගෙවන්න ඕන. එහෙම නැතුව අපිට කියන්න බෑ නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවුවා කියලා. ඊගාවට චෙක් පතක් අපි හිතමු සත්භාවයෙන් සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවුවට පස්සේ ඒක නියම හිමිකරුට ගෙවුවාසේ තමයි පිළිගන්නේ. එතකොට ඇත්තට මෙතන නියම හිමිකරුට නොගෙව්වා වුණා. ඒක වෙන කාට හරි ගෙව්වා වුණත් බැංකුකරුගේ වගකීම තියෙන්නේ සත්භාවයෙන් සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවීම සිද්ධ කරා. හරි අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවම හරියට උත්තරේ දෙන්න දුන්නොත් ඕගොල්ලෝ මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් කොහොමද මතකද කියලා බලන්න පුළුවන්. අපි හිතමු A චෙක් පතක් නිකුත් කරන B ට. ඒක අනට සඳහන් චෙක් පතක්. ඊට පස්සේ C අරන් එනවා ඒ චෙක් පත රේඛිත චෙක් පත. එතකොට C අරගෙන ඇවිල්ලා C ගේ account එකට දාන්න. C ගේ චෙක් account එකට දැම්මම ඒ බැංකුවෙන් ඒගේ ගිණු බැංකුවට එවනවා මේ චෙක් එක ගෙවන්න. එතකොට මේ ඒගේ බැංකුව මොනවද බලන්න ඕන? C ගේ account එකට දැන් සාමාන්‍ය රේඛිත චෙක් පතක් C ගේ ගිණුමට දාලා C ගේ බැංකුවෙන් එවලා තියනවා ගෙවන්න. දැන් නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවනවා නම් මොනවද බලන්න ඕන විශේෂ දේවල්? සාමාන්‍යයෙන් බලන්න ඕනවට අමතරව මෙතන විශේෂ එක දෙයක් තියෙනවා. ඒක කියන්නේ මොකක්ද? හරියට හරි. A ගේ පිටසන B ගේ පිටසන තිබිය යුතුයි. B ගේ පිටසන ඒක ආකාරයට නොතිබ්බොත් ඔහු නොසැලකිලිමත්භාවයෙන් ක්‍රියා කරා වෙනවා. එතකොට ඔහු නියම හිමිකරුට ගෙව්වත් ඒ කියන්නේ නියම හිමිකරුට ගෙව්වද නැද්ද කියන එක නෙවෙයි එතන බලන්නේ මේ නොසැලකිලිමත්භාවයෙන් තොරව මේ ගෙවීම සිද්ධ කිරීම. ඒතකොට ඇත්තටම නියම හිමිකරුට කියන එක හොයන්න අමාරුයි බැංකුවට. නමුත් ඔහු නොසැලකිලිමත්භාවයෙන් තොරව චෙක් පතක ගෙවීමේදී සැලකිය යුතු සියලු කරුණු සලකා බලා ගෙවීම සිද්ධ කරන්න.
එසේ ගෙවුවොත් එය නියම හිමිකරුට ගෙව්වාසේ පිළිගන්න. ඊගාවට පනතේ 80 වෙනි වගන්තිය කියනවා ගෙවන බැංකුකරු සාමාන්‍ය රේඛිත චෙක් පතක් නම් බැංකු ඕනෑම බැංකුකරුවෙක් වෙත ගෙවන්න පුළුවන්. විශේෂ රේඛනයේ සහිත චෙක් පතක් නම් විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුකරුට සත්භාවයෙන් හා නොසලකිලිමත් භාවයෙන් තොරව ගෙව්වා නම් ඒ චෙක් පතේ නියම හිමිකරුට ගෙව්වාසේ සලකනවා. එතකොට මේ 80 වෙනි වගන්තිය කියන්නේ රේඛිත චෙක් පතක් සාමාන්‍ය රේඛිත චෙක් පතක් නම් ඕනෑම බැංකුකරුවෙකුට ගෙවන්න පුළුවන්. විශේෂ රේඛිත චෙක් පතක් නම් චෙක් පතේ විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුකරුට සත්භාවයෙන් හා නොසලකිලිමත් භාවයෙන් තොරව ගෙවීම සිදු කරලා තියෙනවා නම් එය නියම හිමිකරුට ගෙව්වාසේ සලකනවා. ඊගාවට 60 වෙනි වගන්තිය කියලා තියෙන්නේ අනට සඳහන් බිල් පතක්. එහෙම නැත්නම් අනට සඳහන් චෙක් පතක් බැංකුකරුවෙක් වෙත අනකර ඇති විට සත්භාවයෙන් සාමාන්‍ය ව්‍යවහාර ක්‍රියාවලිය තුල ගෙවා ඇතනම් එම බිල්පතේ පිටසන ව්‍යාජ වුණත් බලරහිත වුවත් බැංකුකරු ඊට බැඳී නොසිටි. එතකොට අපි බලන්න ඕන අනට සඳහන් බිල්පතක චෙක් පතක පිටසනක් තියනවද කියන එක විතරයි. ඒක ව්‍යාජ වුණත් බලරහිත වුණත් බැංකුකරුට ඒ සම්බන්ධයෙන් වගකීමක් නැහැ. ඔහු බලන්න ඕන නිවැරදි පිටසනක් මේකේ තියනවද කියලා. එහෙම තිබිලා යා නොසලකිලිමත් භාවයෙන් තොරව සත්භාවයෙන් ගෙවලා තියෙනවා නම් ඒ පිටසන ව්‍යාජ එකක් වුණත් බලරහිත වුණත් ඊට බැංකුකරුගේ වගකීමක් නැහැ. එහෙනම් මෙන්න මේ වගන්ති තුන තමයි ගෙවන බැංකුකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට අදාළ වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ගෙවන බැංකුකරුගේ රැකවරණය මොකද්ද විනිමය බිල්පත් ආඥා පනති කියලා ඇහුවොත් අපි ඔන්න ඔය වගන්ති තුනෙන් උත්තරේ දෙන්න ඕන. මෙන්න මේ වගන්ති තුන තමයි උත්තරේට ලියන්න වෙන්නේ. එතකොට ඒ වගන්ති තුනටම තමයි ලකුණු 5 හම්බ වෙන්නේ. හොඳට මතක තියාගන්න. මොකද නිතර එන ප්‍රශ්නයක්. හැබැයි නිතරම ලකුණු අඩුවෙන් ගන්න. මොකද වගන්ති තුනෙන් එකක් ලියනවා නැත්නම් වගන්ති දෙකක් ලියනවා. හැබැයි වගන්ති තුනේ නම්බර්ස් තුනත් එක්ක ලිව්වොත් පමණයි ලකුණු 5 හම්බ වෙන්නේ. හොඳට මතක තියාගන්න. රයිට්. මේ එතකොට ගෙවන බැංකුකරු පැහැදිලිනේ. ප්‍රශ්න නැහැනේ. මං හිතනවා ප්‍රශ්න නැහැ කියලා. රයිට්. ඊගාවට අපි බලමු රැස් කරන බැංකුකරු. හරි. ඊට කලින් බලමු යම් අවස්ථාවක අත්වැරද්දකින් ගෙවීමක් සිදු වුණොත් මොකද වෙන්නේ? එතකොට අත්වැරද්දකින් ගෙවනවා කියන්නේ එක්ක කරුණු වර්ධවා වටහාගෙන මේක ගෙවන්න පුළුවන් නැත්නම් නීතිය වර්ධවා වටහා ගැනීමෙන් මෙම ගෙවීම කරන්න පුළුවන්. එතකොට ගෙවන බැංකුවේ වගකීම කොහොමද එතෙන්දි තීරණය වෙන්නේ? අපි හිතමු ගනුදෙනු කරුගේ අභිනියෝගය. මේ නියන්න නෑ මේ ටියුට් එකේ නියන්න ලියා ගන්න අභිනියෝගය. අභියෝගය නෙමෙයි. අභිනියෝගය නොමැතිව ගෙවීම. එතකොට අභිනියෝගය කියන්නේ අනකරුගේ අභිනියෝගය තීරණය වෙන්නේ අනකරුගේ අත්සනෙන්. එහෙනම් නිවැරදි අත්සනක් නැතුව අභිනියෝගය වැරදි නම් ඒක නිවැරදි පරිදි ගෙවුවා වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ගෙවන බැංකුකරුගේ පළවෙනි ක්‍රියාව තමයි ගනුදෙනු කරුගේ අභිනියෝගය තියනවද කියලා බලන එක. එහෙමනම් ඔහුගේ අත්සන හරියට තියනවද? ඒ අත්සන ඒ වෙලාවේදී බල සහිතද? බල රහිත නම් ඒක අපිට නිවැරදි අභිනියෝගයක් කියන්න බෑ. එතකොට නියම ආදායකයාට හෝ ආදායකයාගේ පිටසන රහිතව ගෙවූ විට යථා පරිදි ගෙවා නිමි චෙක් පතක් ලෙස නොසැලකේ. ඒ කියන්නේ ගනුදෙනු කරුගේ අත්සන නැත්තම් ඒක හරිම පුද්ගලයාට ගෙව්වා වුණත් එහෙම නැත්තම් නියම ආදායකයාට ගෙව්වා වුණත් ඒක යථා පරිදි ගෙවපු එකක් වෙන්න බෑ. මොකද අත්සන තියනවා නම් විතරයි අපිට පුළුවන් ගනුදෙනු කරුගේ ගිණුමෙන් මුදල් අඩු කර. ඒක හරිම අයිතිකාරයට ගෙව්වත් බැංකුකරුට බැහැ ගනුදෙනු කරුගෙන් මුදල් අය කරගන්න. එහෙම නැත්නම් ගනුදෙනු කරුගේ ගිණුමෙන් මුදල් අඩු කරගන්න අත්සන නැත්තම් අභිනියෝගය නැත්තම්. එවැනි අවස්ථාවක අනකරුගේ ගිණුමෙන් මුදල් හර කිරීමේ අයිතියක් බැංකුකරුට නැහැ. මේ නිසා බැංකුවට පාඩුව දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ චෙක් පතේ නියම හිමිකරුට බැංකුවක් කියන්න වෙනවා. ඒ වගේම නියම හිමිකරුට මුදල් දෙන අතරෙම යම් අවස්ථාවක ගිණුමෙන් මුදල් අඩු කිරීමේ හැකියාවක් නැති වෙනවා. ඒක තමයි මේ පාඩුව දෙගුණ වෙන්න හේතුව. දෙවැනි එක තමයි වංචනික හෝ බලරහිත අත්සනකට බැංකුකරුට ගෙවිය නොහැකි. ඒ කියන්නේ චෙක් පතේ අත්සන වංචනික වුණොත් නැත්නම් බලරහිත වුණොත් ඒකත් විනිමය බිල්පත් ආඥා පනතේ අපි ගිය සතියේ කතා කරා 24 වෙනි වගන්තියේ තියෙනෝ චෙක් පතක අත්සන එහෙම නැත්නම් විනිමය බිල්පතක අත්සන වංචනික හෝ බලරහිත නම් ඊට අනලදුට ගෙවන්න බෑ. බැංකුකරු මේ අවස්ථාවේදී අනලදු වශයෙන් වංචනික හෝ බලරහිත අත්සනක්
එහෙම නැත්නම් බල රහිත අත්සනක් ගෙවීමක් සිදු කරොත් ඔහුට බැරි වෙනවා ගනුදෙනු කරුගෙන් ඊට අදාළව මුදල් අය කරගන්න ඒක වගකීම වෙනවා බැංකු කරු. හැබැයි මේ වංචනික අත්සන අපි ගිය සතියේ කතා කරා ඉතා සූක්ෂම ආකාරයට. ඒ කියන්නේ ගනුදෙනු කරුගේ අත්සන ඒ ආකාරයටම යොදලා නම් අපිට මතු පිටින් එකපාරට බලපු ගමන් පේන්නේ නැත්තම් ඒ කියන්නේ පියවි ඇහැට පේන්නේ නැති ආකාරයට සූක්ෂමව යොදලා නම් වංචනික අත්සනට ගෙවීමෙන් බැංකු කරුට වගකීමකට ලක්වීමට සිදුවන්නේ නැහැ. එතකොට හැබැයි ඒ කියන්නේ 100% වගේ සමාන නම් බලපු ගමන්. ඒ අවස්ථාවේදී බැංකු කරුට ගනුදෙනු කරුගෙන් මුදල් ගැනීමේ අයිතිය තියෙනවා. නැත්තම් අපිට බැංකු කරුට බැරි වෙනවා අයිති අනකරුගේ ගිණුමෙන් මුදල් අය කරගන්න. හැබැයි වංචනික අත්සන සඳහා අනකරු ප්‍රතිබන්ධනය වෙලා තිබුණොත් අනකරු ඊට වග කියන්න වෙනවා. මොකද්ද ප්‍රතිබන්ධනය කියන එක? ඕගොල්ලෝ ප්‍රතිබන්ධනය ගැන කතා කරන්නේ නැති බැංකු කරු සහ ගනුදෙනු කරු අතර සම්බන්ධයේ ග්‍රීන්වුඩ් නඩුවේ. ඒක ප්‍රතිබන්ධන සිද්ධාන්තය කියන්නේ යම් අවස්ථාවක වංචනික ක්‍රියාවක් මුල් අවස්ථාවේම බැංකු කරු වෙත හෙළි කිරීමේ යුතුයකමින් බැඳී සිටිනවා කිව්වා ගනුදෙනු කරු. ග්‍රීන්වුඩ් නඩුවේදී මතකද? මතකද මොකද්ද මේ නඩුව? රංගල්ල සර් කියලා දෙන්නේ නැති අර බැංකු කරු සහ ගනුදෙනු කරු අතර සම්බන්ධයේ මූලිකම දෙයක් තමයි යම් වංචනික ක්‍රියාවක් ගනුදෙනු කරුට හෙළි වුණොත් ගිණුම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේම බැංකුවට ඒක හෙළි කරන්න. නෝනා හොරාත්සනක් ගාලා මහත්තයා ඒක කියන්නේ නැතුව ඉඳලා නෝනා මරුණට පස්සේ ඇවිල්ලා බැංකුවට කියපු කතාවක් කිව්වද? මතක නැද්ද? හරි. ඒක තමයි ග්‍රීන්වුඩ් රීතියේ ඉන්නේ ප්‍රතිබන්ධනය කියන එක. එතකොට මුල් අවස්ථාවේ නොකිය හිටියොත් ගනුදෙනු කරු දෙවනි අවස්ථාවක ඊට විරුද්ධව ක්‍රියා කරන්න බැරි වෙනවා. එහෙනම් යම් අවස්ථාවක යම් ක්‍රියාවක් අපි පිළිගත්තොත් පසු අවස්ථාවක එය අපිට එය පිළි නොගෙන ඉන්න නොහැකි වීම තමයි ප්‍රතිබන්ධන සිද්ධාන්තය. ප්‍රතිබන්ධනය ගැන මම කතා කරා මොන නීතියේදීද? නියෝජ්‍යත්වය ගැන කතා කරද්දී අපි ප්‍රතිබන්ධනය මතක් කතා කරලා ඔය ගැන විස්තර කිව්වා. යම් දෙයක් මුල් අවස්ථාවේ පිළිගත්තොත් පසු අවස්ථාවකදී අපිට ඒක පිළි නොගෙන ඉන්න බෑ. නීතියේදී අපි ඒක ප්‍රතිබන්ධනය වෙලා තියෙන්නේ මුල් අවස්ථාවේදී ඒ පිළිගත් නිසා. ඒක තමයි ප්‍රතිබන්ධන සිද්ධාන්තය. එතකොට මේ වංචනික අත්සනක් මුල් අවස්ථාවේ අපි පිළිගත්තා නම් පසු අවස්ථාවේදී අපිට බෑ පිළි නොගෙන ඉවත් කරන්න. ඒක තමයි ප්‍රතිබන්ධනය කියලා කියන්නේ. එහෙනම් මුල් අවස්ථාවේදීම වංචනික අත්සනක් ගනුදෙනු කරු විසින් බැංකු කරුට හෙළි කරන්න ඕන. ඊගාවට චෙක් පතක් වෙනස් කිරීමෙන් බැංකු කරුට ඇතිවන ආරක්ෂාව තමයි චෙක් පතක් වෙනස් කිරීමෙන් යම් අවස්ථාවක ගනුදෙනු කරු ප්‍රතිබන්ධනය වෙනවා. ඒ කියන්නේ නිසි සැලකිල්ලෙන් තොරව චෙක් පත ලියා ඇති විට අපිට පුළුවන් ගනුදෙනු කරුට චෙක් පත නිකුත් කරන වෙලාවෙම නිසි සැලකිල්ලෙන් යුතුව චෙක් පත නිකුත් කරන්නේ නැහැ. ගාන ලියන තැනට ඉඩ තියලා ලියනවා. අර මැක්මිලන් නඩුව ගැන ඕගොල්ලොන්ට මතක ඇති. මැක්මිලන් සිද්ධාන්තය එහෙම නැත්නම් මැක්මිලන් රීතිය කියන එකේදී කිව්වා චෙක් පතක් නිකුත් කරනකොට ගාන ලියනකොට පැහැදිලිව නිසි සැලකිල්ලෙන් යුතුව ඉදිරිපත් කරන්න ඕන වංචනික ක්‍රියාවක් ඇති වෙන ආකාරයට චෙක් පත නිකුත් කරන්න බෑ. එහෙම කරොත් ඒකට වගකීම වෙන්නේ ගනුදෙනු කරුට. බැංකු කරුට ඊට වගකීමක් ඇති වෙන්නේ නැහැ. ඊගාවට දෙවැනි එක තමයි අපරානුමැතිය. අපරානුමැතිය කියන්නේ පසු අවස්ථාවක මේ චෙක් පතට ගෙවීම සඳහා ලබා දෙනව බලයක්. ඒ කියන්නේ චෙක් පතක් අත්සන් කරන්න තියෙන නියෝජිතයට මුල් අවස්ථාවේ නැහැ බලය. නමුත් දෙවැනි අවස්ථාවේදී ඒ බලය ප්‍රධානියා විසින් ලබා දීලා තියෙනවා. ඒකට ලන්ඩන් ඉන්ටර්නැෂනල් ට්‍රස්ට් ලිමිටඩ් කියන තීරණයේදී තීරණය වෙලා තියෙනවා මුල් අවස්ථාවේදී නොතිබිච්ච බලයක් පසුව ගනුදෙනු කරු විසින් අනුමත කිරීම අපරානුමැතිය. ඊට පස්සේ අවස්ථාවක ඔහුට බෑ ඊට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි බැංකු කරු යථාකාලීන ධාරකට චෙක් පත ගෙවා ඇති විට බැංකු කරුගේ අභිනියෝගයේ පරිදි ගනුදෙනු කරුගේ ගිණුම හර කිරීමේ බලය ඇත. අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ යථාකාලීන ධාරකට නම් බැංකු කරු ගෙවලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ගනුදෙනු කරුගේ ගිණුම හර කරන්න බලය තියෙනවා.
යථාකාලීන ධාරක ඇති නොවන අවස්ථාවක අපිට ඒ බලය නැති වෙනවා. එතකොට අපි කිව්වා ගනුදෙනු කළ නොහැකි රේඛිත චෙක් පතකට යථාකාලීන ධාරකයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී බැංකු කරුට බැරි වෙනවා එහෙමනම් මේක යම් වංචනික ක්‍රියාවක් සිද්ධ වෙලා තිබුණොත් ගනුදෙනු කරුගේ ගිණුම හර කරන්න. ওই ටික තමයි මේ යම් අවස්ථාවක ගෙවන බැංකු කරුට සිද්ධ වෙන අමතර වගකීම්. එතකොට ඒ ටික මතක තියාගන්න ඔහුට තියෙන මූලික රැකවරණය තියෙන්නේ අර අපි කියපු 79 80 සහ 62 කියන වගන්තිවල ඒවට අමතරව ගෙවන බැංකු කරු මෙන්න මේ ක්‍රියාවන් පිළිබඳව හරියටම තමන්ගේ සද්භාවයෙන් සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව ක්‍රියා කිරීමේදී අමතර ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් ගනුදෙනු කරු ප්‍රතිබන්ධනය වුණොත් නැත්නම් අපරානුමැතියක් ලබා දුන්නොත් මේ ක්‍රියාවට ඒ වගේම බැංකු කරුට යම් අවස්ථාවක අභිනියෝගයක් ලබා දීලා තියෙන පරිදි ගනුදෙනු කරුගේ ගිණුම හර කරලා යථාකාලීන ධාරකට නම් මේ ගෙවීම සිද්ධ කරලා තියෙන්නේ චෙක්පත් වෙනස් කිරීමකින් සිද්ධ වෙච්ච වැරද්දකට උනත් බැංකු කරුට යම් ආකාරයක ආරක්ෂාවක් ලැබෙනවා. පැහැදිලිද? හරි. ඊගාවට අපි බලමු යම් අවස්ථාවක ගෙවන බැංකුවක් කරුවෙක් තමන් ගෙවලා තියෙනවා වැරදි පුද්ගලයෙකුට. එතකොට කොහොමද ඔහු ඒ අලාභය පියවා ගන්න? එතකොට මොකද වැරදි පුද්ගලයෙකුට ගෙවුවොත් බැංකු කරු සමහර වෙලාවට කරුණු වරදවා වටහාගෙන නීතිය වරදවා වටහාගෙන තමයි මේ ගෙවීම කළා තියෙන්නේ. ඒ වෙලාවේදී ගනුදෙනු කරුගේ ගිණුම හර කිරීමේ බලය නැති වුණා. ආදායකයාගෙන් මේ මුදල ගන්න පුළුවන්. අපි හිතමු අමල් පෙරේරා කියලා චෙක් එකක් ලියලා එවනවා. එතකොට අමල් පෙරේරා කියලා පුද්ගලයෝ කීප දෙනෙක් ලංකාවේ ඉන්න පුළුවන්. එතකොට අමල් පෙරේරා කියලා ඇත්තටම අනකරු විසින් ලබා දීපු පුද්ගලයාට නෙවෙයි අනලදු විදියට බැංකුව ගෙවන්නේ. ඒ වෙලාවට අර ගෙවපු ආදායකයාගෙන් නඩුකරයක් හරහා අයුතු ධනවත් වීමේ නඩුව හරහා මේ මුදල අය කර ගැනීමේ හැකියාව තියෙනවා බැංකුවට. හැබැයි ගිණුම යම් පුද්ගලයෙක් අපි හිතමු අනකරුගේ ගිණුම හර කරන්න බැරි වුණාට මුදල් ගත්ත පුද්ගලයාගෙන් අය කරගන්න පුළුවන් බැංකුවට. ඒක තමයි ගෙවන බැංකු කරුට තම අලාභය පියවා ගැනීමේ ප්‍රතිකර්මය කියලා කියන්නේ. ඊගාවට අපි බලමු රැස් කරන බැංකුවේ තත්ත්වය. රැස් කරන බැංකුව කියලා කිව්වේ අපි කිව්වා චෙක් පතක් බිල් පතක් රැස් කරන අවස්ථාවේදී බැංකුවක් රැස් කරන බැංකු කරු වශයෙන් හඳුන්වනවා. දැන් අපි කිව්වා චෙක් පතක් රේඛනය කරලා තිබුණොත් චෙක් පත ගෙනල්ලා ගිණුමකට තැන්පත් කරන්න ඕනේ. එතකොට එන්නේ තැන්පත් කරන ගිණුම හිමි බැංකුව තමයි රැස් කරන බැංකුව කියලා කියන්නේ. එතකොට එයාගේ වගකීම මොකක්ද කියලා බලමු. දෛනිකව චෙක්පත් රැස් කරන බැංකුවකුත් විශාල චෙක්පත් ප්‍රමාණයක් රැස් කරනවා. අන්න ඒ වෙලාවේදී ඔවුන් හැම චෙක් එකක්ම ඇත්තම හිමිකරු ගේද කියලා එකින් එක හොයන්න අමාරුයි. ඒ නිසා රැස් කරන බැංකු කරුවාට යම් ආකාරයක විනිමය බිල්පත් ආඥා පනතෙන් ලබලා දීලා තියෙන රැකවරණයක් ඔහු බලන්න ඕන තම ගනුදෙනු කරුට රැස් කරන්න ඕන. ඒ වගේම ඒ කියන්නේ චෙක්පතේ බිල්පතේ නියම හිමිකරුට වගකීමකට ලක් වෙනෝ මෙම ගනුදෙනු කරු තමාගේ ගනුදෙනු කරු උනත් ඒ කියන්නේ සමහර වෙලාවට තමාගේ ගනුදෙනු කරුට රැස් කරාට තමන්ගේ ගනුදෙනු කරුගේ පැත්තට වග කියන්න වෙනවා වගේම චෙක්පතේ නියම හිමිකරයාට වග කියන්නත් වෙනවා. දැන් අපි කියවනේ බැංකුකාරයා තමයි තමන්ගේ ගිවිසුමකින් තමන් සමග සම්බන්ධ නොවන පුද්ගලයාටත් වග කියන්න වෙන යම් පාර්ශවයක් වන්නේ. ගිවිසුමෙන් අපි එක්ක සම්බන්ධ වෙන්නේ ගිණුමේ අයිතිකාරයා. හැබැයි නියම හිමිකරු කවදාවත් අපි දැකලා නැහැ. හැබැයි ඔහුට වග කියන්න වෙනවා ගෙවන බැංකුව විදියට. ඒ වගේම රැස් කරන බැංකුකරු එක්ක ගිවිසුම්ගත සම්බන්ධය තියෙන්නේ ගිණුම විවෘත කරපු ගිණුම් හිමියාට. නමුත් චෙක්පතේ නියම හිමිකරු ඔහු වෙන්න බෑ. වෙන්න බෑ නෙවෙයි ඔහු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අමල් පෙරේරා කියලා සඳහන් වෙන චෙක්පතක් ගෙනල්ලා රැස් කරනවා අමල් පෙරේරා තමන්ගේ ගිණුමට. හැබැයි අමල් පෙරේරා දෙන්නෙක් ඉන්න පුළුවන්. එතකොට වෙන අමල් පෙරේරාකට දීපු චෙක් එකක් තමයි මේ ගෙනල්ලා රැස් කරන බැංකුවේ රැස් කරේ. එතකොට නියම හිමිකරු වෙන පුද්ගලයාට පසුව ඇවිල්ලා රැස් කරන බැංකුවට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඔහු සමග කලින් ඔහු ඒ නියම හිමිකරු කිසිම ගිවිසුමක් තියෙන්න ඕන නෑ. දැන් අපි ගිවිසුම් නීතියේදී කිව්වේ ගිවිසුමක් කඩ කරා කියලා නඩු පවරන්න පුළුවන් ගිවිසුම්ගත පාර්ශවයන්ට පමණයි. නමුත් බැංකුවකට
ඒ තත්ත්වයෙන් වෙනස් රැස් කරන බැංකුව විදිහටත් නියම හිමිකරුට ඇවිල්ලා පුළුවන් රැස් කරන බැංකුවට එරෙහිව නඩු පවරන්න, ගෙවන බැංකුවට විරුද්ධවත් නියම හිමිකරුට පුළුවන් නඩු පවරන්න. ඔහු දෙගොල්ල ඒ රැස් කරන බැංකුව සමග හෝ ගෙවන බැංකුව සමග කිසිම ආකාරයක ගිවිසුමක් නැති වුණත් නියම හිමිකරු. පැහැදිලිද ඒ කියපුවේ? හරි. එතකොට දැන් මේ රැස් කරන බැංකුකරුට වග කියන්න වෙනවා පාර්ශව දෙකකට. තම ගනුදෙනුකරුටත් වග කියන්න වෙනවා. මොකද තමන්ගේ ගනුදෙනුකරුට නිසි පරිදි රැස් කරේ නැත්නම් ඔහුට වග කියන්න වෙනවා. නියම හිමිකරුට වග කියන්න වෙනවා තමන් වැරදි පුද්ගලයෙකුට රැස් කරනවා. එහෙනම් චෙක් පතක් රැස් කරනකොට රැස් කරන බැංකුකරුට පාර්ශව දෙකකට වග කියන්න වෙනවා. තමාගේ බැංකුකරු, ඒ කියන්නේ තමාගේ ගිණුම හිමි පුද්ගලයා තමයි ඔහු සමග ගිවිසුම්ගත පාර්ශවය. ඔහු සමග ඇති වෙන ගිවිසුම තමයි ඔහු ගිවිසුම්ගත පාර්ශව කරුට නියම ආකාරයට බිල්පත් රැස් කරලා දෙන්න ඕන. පරක්කු කරන්න බෑ. සාමාන්‍යයෙන් චෙක් එකක් ගෙනල්ලා රැස් කරොත් ගිණුමකට දින, දැන් ලංකාවේ තියෙන නීතිය අනුව දිනයක් තුල රැස් කිරීම සිද්ධ කරන්න ඕන. වැඩ කරන දින එකක් තුල ඔහුගේ ගිණුමට මේ මුදල් රැස් කරලා ගෙනත් දෙන්න ඕන. හැබැයි නියම හිමිකරුට වග කියන්න වෙනවා ඔහුට ගිණුමක් නොමැති වුණත් රැස් කරන බැංකුවේ යම් අවස්ථාවක වැරදි පුද්ගලයෙකුට මේ රැස් කිරීම සිද්ධ කරොත් නියම හිමිකරුට ඇවිල්ලා පුළුවන් රැස් කරන බැංකුවට විරුද්ධව නඩු දාන්න. එහෙනම් කෙටි කාලයක් තියෙනවා. රැස් කරන බැංකුවේ ගිණුම් හිමියාට රැස් කිරීම ප්‍රමාද කරොත් වගකීමකට ලක් වෙනවා. නියම හිමිකරුට වගකීමට ලක් වෙනවා ඔහු වැරදි පුද්ගලයෙකුට රැස් කරොත්. එහෙනම් රැස් කරන බැංකුකරුට දෙපාර්ශවයකට වගකීමකට ලක් වෙන නිසා ඔවුන්ගේ කාර්ය ඉතා ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුල නිවැරදි ආකාරයට ඉටු කිරීම සිද්ධ කරන්න ඕන. එතකොට මේ නිසා තමයි මේ රැස් කරන බැංකුකරුගේ වගකීම සම්බන්ධයෙන් විනිමය බිල්පත් ආච්ඡා පනතේ විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙන්නේ. ඒකට 82 වෙනි වගන්තියේ තමයි මේ ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ. මොකක්ද ඒකේ කියලා තියෙන්නේ? දෛනිකව විශාල ප්‍රමාණයක් චෙක්පත් රැස් කරන නිසා මේ 82 වෙනි වගන්තියට අනුව රැස් කරනවා නම් රැස් කරන බැංකුකරුවෙක් තම ගනුදෙනුකරුට රැස් කරා හා සලකනවා. මොකද්ද මේ 82 වෙනි වගන්තිය අනුව රැස් කිරීම? තම ගනුදෙනුකරු වෙනුවෙන් රැස් කිරීම කරන්න ඕන, සද්භාවයෙන් රැස් කරන්න ඕන, ඒ වගේම නොසැලකිලිමත් නොවි රැස් කිරීම කරන්න ඕන. තම ගනුදෙනුකරුට රැස් කරනවා කියන්නේ තමා ගාව ගිණුමක් තියෙන පුද්ගලයෙකුට තමයි රැස් කිරීම කරන්නේ. يعني ගිණුමක් විවෘත කරලා තියෙන පුද්ගලයෙකුට විතරයි චෙක්පත් රැස් කරන්න පුළුවන්. ඊගාවට සද්භාවයෙන් මේක සිද්ධ කරන්න ඕන. සද්භාවයෙන් කියලා කියන්නේ වංචනික ක්‍රියාවක් සිදු වෙලා තිබුණට ඒ පිළිබඳව නොදැන තමයි මේ රැස් කිරීම කරන්න ඕන. ඊගාට නොසැලකිලිමත් නොවි යන්න අපි කලිනුත් කතා කරා නිසි පරිදි සැලකිල්ලක් දක්වන්න ඕන චෙක්පත් රැස් කිරීමේදී. සියලුම දේවල් බලන්න ඕන. චෙක්පත් රැස් කිරීමේදී සිදුවිය හැකි නොසැලකිලිමත් ක්‍රියාවන් සියල්ල අපි බැංකුකරුවෙක් විදිහට එකින් එක කල්පනා කරලා බලන්න ඕන මොකද්ද මේකේ සිද්ධ වෙන්න පුළුවන් නොසැලකිලිමත් ක්‍රියා. දැන් විශේෂ රේඛිත චෙක්පතක් නම් අපිට බෑ ඕනෑම බැංකුවකට රැස් කරන්න. නම සඳහන් බැංකුවකට රැස් කරන්න. ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනයක් නම් ඒ ආදායකයාගේ නමට ඇති බැංකුව මේ බැංකු ගිණුමට පමණයි රැස් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔහු නොසැලකිලිමත් ලෙස ක්‍රියා කළා වෙන්නේ. ඒ වගේම සාමාන්‍ය නිල චෙක් පතක් පෞද්ගලික ගිණුමකට රැස් කරන්න බෑ. නිල චෙක් පතක් කියලා කියන්නේ විදුහල්පති ආනන්ද විද්‍යාලය කියලා තිබුණොත් ඒක බෑ. ආනන්ද විද්‍යාලයේ විදුහල්පති වෙන සමන් පෙරේරාගේ ගිණුමට රැස් කරන්න බෑ. ඒක විදුහල්පති ආනන්ද විද්‍යාලය කියන ගිණුමට තමයි රැස් කරන්න ඕන. ඒ වගේම ආයතනයක් වෙත දීලා තියෙනවා නම් ඒක පෞද්ගලික ගිණුමකට රැස් කරන්න බෑ. හවුල්කරුවන් කීප දෙනෙක් වෙත ලියා ඇති චෙක් පතක් තනි පුද්ගලයෙක්ගේ ගිණුමට රැස් කරන්න බෑ. ඒ හවුල් ව්‍යාපාරයේ ගිණුමට තමයි රැස් කරන්නේ. එසේ නැමැති වුණොත් ඒ නොසැලකිලිමත් ආකාරයට රැස් කරා සමානයි. ඒ වගේම සාමාන්‍යයෙන් චෙක් පතක තියෙන මතු පිටින් විධිමත් සම්පූර්ණ විනිමය බිල් පතක්. එහෙම නැත්නම් චෙක් පතක් තමයි රැස් කිරීම කරන්න ඕන. කල් පැනලා නම් මතු පිටින් සම්පූර්ණ නැති චෙක් පතක් නම් රැස් කිරීම කරන්න බෑ. මතු දාතම චෙක් පතක් නම් කල් ඉක්ුත් වෙච්ච චෙක් පතක් නම් ඒ රැස් කිරීම කරන්න බෑ. එසේ රැස් කරොත් එය නොසැලකිලිමත් ආකාරයේ රැස් කිරීමක් විදිහට සැලකෙනවා. එසේ නොසැලකිලිමත් නොවි රැස් කරොත්, සද්භාවයෙන් රැස් කරොත්, තම ගනුදෙනුකරුට රැස් කරොත් විනිමය බිල්පත් ආඥා පනතේ 82 වෙනි වගන්තිය අනුව
රැස් කරන බැංකුකරුන් නිවැරදි රැස් කිරීමක් කරාසේ සලකනවා. එතකොට ඒක නියම හිමිකරුට නොකරත් නියම හිමිකරුට රැස් කරා හා තමයි විනිමය බිල්පත් ආඥා පනත සලකන්නේ. පැහැදිලිද? ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරු අතර සම්බන්ධය නැවත නැවත ඕගොල්ලෝ මේක අහන්න. එතකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. මම දන්නවා එකපාරට ටිකක් පැහැදිලි වෙන්නේ නැහැ. මේ සංකල්පය ටිකක් සංකීර්ණයි. කීප වතාවක් අහන්න. එතකොට තේරුම් යයි. නැත්තම් මම කොහොමත් ලබන සතියේ නෙවෙයි ඊගාව සති දෙකකින් එනවා. එතකොට තවත් ප්‍රශ්න තිබ්බොත් අහන්න. අපි නැවත වතාවක් මේ පිළිබඳව කතා කරමු. ඊගාවට අපි මේ කතා කරේ විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන ගැන. හැබැයි මේ තත්ත්වය නැවත වතාවක් වෙනස් වෙනවා 2005 අංක 28 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. මොකද විනිමය බිල්පත් ආඥා පනත අපි කිව්වා 1927 පනතක්. ඒකෙදි කතා කරේ මැනුවල් ට්‍රාන්සැක්ෂන්. එහෙම නැත්නම් චෙක් පතක් ෆිසිකලි භෞතික වෙන්න ඕන චෙක් පතක් ගෙවන්න. රැස් කරන බැංකුව විසින් ගෙවන බැංකුව වෙත භෞතිකව තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. 2005ට කලින් තත්ත්වය ඒක තමයි. අපි හිතමු යාපනයේ චෙක් එකක් ඩිපොසිට් කරනවා නම් ගාල්ලේ බැංකුවකින් චෙක් පත අපි හිතමු ගිණුම් හිමියා යාපනයේ බැංකුවක ඒක යම් පුද්ගලයෙකුට පැවරුවම ආදායකයා එහෙම නැත්නම් ධාරකගේ ගිණුම තියෙන්නේ ගාල්ලේ වුණොත් ධාරක ගෙනල්ලා ගාල්ලේ බැංකුවට තැන්පත් කරාම ෆිසිකල් චෙක් එක ගාල්ලේ බැංකුව කොළඹට එවලා මධ්‍යම ඒ කියන්නේ චෙක්පත් නිෂ්කාශනය සඳහා නිෂ්කාශන මධ්‍යස්ථානයක් තිබ්බා. ඒකෙන් ෆිසිකල් චෙක් එක යාපනයේ අදාළ බැංකුවට යවනවා. එතකොට මේ කාර්යයට යම්කිසි කාලයක් ගත වුණා. මේ තත්ත්වය වෙනස් වුණා 2005 ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් හඳුන්වලා දුන්නා වඩා වේගවත් ගෙවීම් සහ පියවීම් පද්ධතියක් ශ්‍රී ලංකාවට. චෙක් ක්ලියරින් ඔටෝමේෂන් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ චෙක්පත් නිෂ්කාශනය කියන්නේ අපි කලින් කරපු මැනුවල් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් භෞතිකව චෙක්පත් පිළිගැන්වීම විද්‍යුත් ආකාරයට පිළිගැන්වීමක් ඇති කරා. දැන් චෙක්පත ෆිසිකල් එහෙම නැත්නම් භෞතික චෙක්පත යන්නේ නැහැ ගාල්ලේ ඉඳලා යාපනයේට. ගාල්ලේ චෙක්පත් තැන්පත් කරපු බැංකුව ශාඛාව චෙක්පත ස්කෑන් කරනවා. ඊට පස්සේ චෙක්පතේ ඉමේජ් එක තමයි යවන්නේ අර අදාළ ගෙවන බැංකුවට. ඒක පරිගණක පද්ධතිය හරහා එක් දිනක් තුල අදාළ බැංකුව වෙත යොමු කරනවා. එතකොට එක දිනකින් මේ මුදල් ලබා ගන්න පුළුවන්. කලින් තිබ්බ නිෂ්කාශන ක්‍රමවේදයේදී අපි හිතමු දකුණු පළාතේ ඉඳලා උතුරු පළාතට චෙක්පතක් නිෂ්කාශනය කරන්න යවුවොත් සමහර විට දින 7ක් 8ක් ගත වෙනවා. නමුත් ඒ තත්ත්වය 2005 දී වෙනස් කරා චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදය ස්වයංක්‍රීය එහෙම නැත්නම් ජාලගත පරිගණකගත ක්‍රමයකින් ස්කෑන් සිස්ටම් එකකින් එහෙම නැත්නම් චෙක් පතේ ප්‍රතිබිම්බය තමයි දැන් ගෙවීම සඳහා ඉදිරිපත් කරන්නේ. චෙක් එකේ ඉමේජ් එක ස්කෑන් කරලා ඒක තමයි යවන්නේ. ඒ ක්‍රමයට අපි කියන්නේ චෙක්පත් ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රමය. මේක නීතිගත කරන්න 2005 අංක 28 දරන චෙක්පත් ගෙවීම් සහ පියවීම් පද්ධති පනත කියන පනත හඳුන්වලා දුන්නා. එතකොට මේකෙන් කරපු කාර්ය මෙම පනතේ ප්‍රධාන කාර්ය තමයි මූල්‍ය පද්ධතිය තුල ගෙවීම් සහ පියවීම් වඩා වේගයෙන් සිද්ධ කිරීම. කලින් විශාල වශයෙන් කාලයක් ගත වෙච්ච ක්‍රියාවලිය කාර්යක්ෂම කරා. ඒ වගේම පද්ධතිය තුල අවසාන වශයෙන් දල හෝ සුද්ධ වශයෙන් මේ පියවීම සිද්ධ වෙනවා. දල හෝ සුද්ධ වශයෙන් කියන්නේ මේ එක් බැංකුවකින් අනිත් බැංකුවකට මුදල් හුවමාරු වීම දල විදිහට එකින් එක ගනුදෙනුවෙන් ගනුදෙනුවට සිද්ධ කරන්නත් පුළුවන් නැත්නම් සුද්ධ විදිහට දිනය තුල සිදුවිච්ච සියලුම දේවල් ටික එකතු කරලා බැලන්ස් එක තමයි ට්‍රාන්ස්ෆර් වෙන්නේ. අපි හිතමු X බැංකුවෙන් Y බැංකුවට X බැංකුවෙන් Y බැංකුවට චෙක් 100ක් ආවා මිලියන 10ක Y බැංකුවෙන් X බැංකුවට මිලියන 50ක චෙක් ගියා. එතකොට 10යි 50යි එක පැත්තකින් 10ක් ගෙවලා අනිත් පැත්තෙන් 50 ගෙවන වෙනුවට සුද්ධ ක්‍රමය කියලා කියන්නේ මේකේ දෙකේ අඩු වැඩි දෙක බලලා වැඩියෙන් ගෙවන්න තියෙන අය විතරක් ගෙවනවා අඩුවෙන් ගෙවන අයට බැලන්ස් එක තමයි හම්බෙන්නේ. ඒක තමයි සුද්ධ වශයෙන් පියවීම කියලා කියන්නේ. මෙන්න මේ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම මේකෙන් කරේ මේ බැංකුව අතර ගෙවීම් සහ පියවීම වඩා කාර්යක්ෂම කරා. ඒ වගේම මේ දෙක අතර ඇති වෙනව අවදානම.
චෙක් එක ගියාට චෙක් එකට සල්ලි ගෙව්වට පස්සේ මුදල් හම්බ වෙයිද නැද්ද කියන අවධානම අවම කරන්න තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය හඳුන්වලා දුන්නේ. ඒ වගේම දේශීය මුදල් මූල්‍ය වෙළඳපළවල් අතර යම් ආකාරයක සම්බන්ධයක් ඇති කරා ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. මූල්‍ය වෙළඳපළවල් කියලා කියන්නේ මූල්‍ය වෙළඳපළවල් කීපයක් තියෙනවා. ස්ටොක් මාකට් එක. එහෙම නැත්නම් අපේ තියෙන දැන් යම් ආකාරයක යම් බැංකුවක් විසින් තව බැංකුවකට මුදල් හුවමාරු කරන්න හේතු වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඍජුව ගනුදෙනුවක් සිද්ධ වෙනවා චෙක්පත් හුවමාරුවක් තුලින්. එහෙම නැත්නම් විද්‍යුත් මුදල් හුවමාරුවක් තුලින්. ඒ වගේ අවස්ථාවක වඩා වේගවත් ඒ වගේම කාර්යක්ෂම එහෙම වගේම වෙනත් අවදානම් අවම කරගෙන මුදල් ගෙවීම සහ පියවීමට අවශ්‍ය නීතිමය තත්ත්වය තමයි මේ ගෙවීම සහ පියවීම පද්ධති පනතෙන් හඳුන්වලා දුන්නේ. මේක මතක තියාගන්න 2005 අංක 28 දරන ගෙවීම සහ පියවීම පද්ධති පනත. එතකොට මේකෙන් අපි අර කලින් තිබ්බ මැනුවල් චෙක් ක්ලියරින් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් භෞතිකව චෙක්පතක් නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය වෙනුවට චෙක්පත් විද්‍යුත් ආකාරයට එහෙම නැත්නම් ස්වයංක්‍රීයව පියවීම සහ ගෙවීම කාර්යක්ෂමව සිදු කිරීමේ නීතිමය තත්ත්වයක් හඳුන්වලා දුන්නා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ. එතකොට මේකේ තියෙන තවත් විශේෂම දේ තමයි මේ මගින් බැංකු අතර ගෙවීම සහ පියවීම ඇතිවීමට ඇතිවිච්ච කාලපරතරය වැඩිවීම අඩු කිරීම තුලින් මිනිස්සුන්ට මහජන විශ්වාසයක් ගොඩ නැගුණා. බැංකු මගින් මුදල් හුවමාරුව වඩා වේගවත්ව කරනකොට ඔවුන්ගේ ව්‍යාපාරවලට වැඩි ඉක්මනින් මුදල් ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ තුලින් බැංකු පද්ධතිය කෙරෙහි ඇතිවිච්ච විශ්වාසය වැඩි වුණා. ඒකට තමයි මේ පද්ධති පනත ගෙවීම සහ පියවීම පද්ධති පනත හඳුන්වලා දෙන්නේ. විශ්වාසය වැඩි කරා. හැබැයි මේකේ පනතෙන් යම් ආකාරයකින් ඇති කරනවා මේ පද්ධතිය තුල විශ්වාසය ගොඩනැගීම තුලින් එතෙක් ඇති වෙලා තිබුණු ප්‍රමාදය අඩුවීම තුලින් පද්ධතියට ස්ථාවරත්වයක්. මොකද මිනිස්සු වැඩි දෙනෙක් දැන් චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා වඩා වේගයෙන් නිෂ්කාශනය සිද්ධ වෙන නිසා. නැත්නම් කලින් අපි හිතමු යාපනයෙන් ගාල්ලට ගිහින් පුද්ගලයෙක් භාණ්ඩයක් මිලට අරගෙන යාපනයේ චෙක් බුක් එකකින් ගාල්ලේ කඩේකට චෙක් එකක් දෙනකොට ගාල්ලේ කඩේට එන්නේ අමුතු හැඟීමක්. මේකට සල්ලි එන්න මට දවස් 7ක් යනවා 8ක් යනවා. මේ ගැන තියෙන විශ්වාසය අඩුයි. හැබැයි අද ඇතිවිච්ච නව තත්ත්වය නිසා මෙම චෙක් පොත කොහේ චෙක් එකක් වුණත් දිනක් තුල එක් වැඩ කරන දිනක් තුල මුදල් එන නිසා මේ පිළිබඳව ඇති වෙන විශ්වාසය වැඩි වෙච්ච නිසා දැන් මිනිස්සු මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ චෙක්පත් බාර ගැනීමට වැඩි ඒ කියන්නේ වුන් වැඩි ප්‍රමාණයක් පෙළඹෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බ මැලිකම අඩු වුණා. එහෙනම් මේකේ මූල්‍ය ස්ථාවරත්වයට යම් රුකුලක් ඇති වුණා. මේ පනතේ මූලික අරමුණු තමයි මූල්‍ය සේවා නියාමනය කිරීම. කලින් තිබ්බ තත්ත්වය වඩාත් හොඳින් නියාමනය කළා අධීක්ෂණය කළා සුපරීක්ෂණය කිරීම. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තුල සුරකුම් ගිණුම් පවත්වා ගැනීමට මේ තුලින් අවස්ථාවක් ඇති කරා. ඒ වගේම චෙක්පත් විද්‍යුත් ආකාරයට පිළිගැන්වීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වලා දුන්නා. මොකද විනිමය බිල්පත් ආඥා පනතේ 1927 තියෙන්නේ භෞතිකව චෙක්පතක් පිළිගන්වන්න ඕන කියලා. නමුත් මේ නව පනතෙන් කියනෝ නෑ භෞතිකව පිළිගැන්වීම හා සමානයි විද්‍යුත් ආකාරයකට චෙක්පතේ ප්‍රතිබිම්බය විද්‍යුත් ආකාරයට පිළිගැන්වුවත් ඒ හා සමාන පිළිගැන්වීමක්. ඒකෙන්නේ මෙන්න මේ පනත. එතකොට මේකෙන් ඇති වෙනවා ජාතික ගෙවීම් පද්ධතියට යම් ආකාරයකට වැඩි රුකුලක්. හැබැයි මේ පනතෙන් ඇතිවෙච්ච විශේෂ තත්ත්වය තමයි කලින් විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ යම් යම් ප්‍රතිපාදන වෙනස් වුණා. ඒ වෙනස් වීම ටික මතක තියාගන්න. මේ පනතේ 33 වෙනි වගන්තියෙන් කියන චෙක්පතක් විද්‍යුත් ආකාරයට පිළිගැන්වීම වළංගුයි. නීත්‍යානුකූලයි. කලින් විනිමය බිල්පත් ආඥා පනතේ කිව්වේ චෙක්පතක් භෞතිකව පිළිගන්වන්න ඕන. හැබැයි මේ පනතේ 33 වෙනි වගන්තියේ කියනවා චෙක්පතක් භෞතිකව පිළිගැන්වීම හා සමානයි විද්‍යුත් ආකාරයට පිළිගැන්වීම. ඒ වගේම මේ පනතේ 34 වෙනි වගන්තියෙන් චෙක් රිටර්න් නෝටිස් එක එහෙම නැත්නම් චෙක්පත්
අගරු නිවේදනය කියන සංකල්පය හඳුන්වලා දෙනවා. කලින් චෙක්පතේම තමයි අපි අගරු සටහන යොදලා චෙක්පතම තමයි නැවත වතාවක් චෙක්පත අගරු නාම අනකරු වෙත ලබා දෙන්න. ඒ කියන්නේ අනලදු විසින් චෙක්පත නොගෙවා රැගෙන එන පුද්ගලයාට එහෙම නැත්නම් ධාරකට චෙක්පතම තමයි භෞතිකව ලබා දුන්නේ. අගරු සටහන චෙක්පතේම සඳහන් කළා. නමුත් මේම පනතෙන් මෙම පනතේ 34 වෙනි වගන්තිය කියන චෙක්පත් අගරු නිවේදනය. මෙම නිවේදනය වළංගු ලියවිල්ල. මේ චෙක්පත හා සමාන නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් කරා. දැන් චෙක් රිටර්න් නෝටිස් එක. එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනය චෙක්පතක් හා සමානව නඩු පැවරිය හැකි උපකරණයක් බවට පත් කරලා තියෙනවා මේ පනතේ 34 වෙනි වගන්තිය. ඒ වගේම මෙම පනතේ 36 වෙනි වගන්තියෙන් කලින් චෙක්පතක් සම්බන්ධයෙන් විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ ඇතැම් ප්‍රතිපාදන වෙනස් කිරීම් වලට ලක් කරලා තියෙනවා. මොකද කලින් චෙක්පතක් සම්බන්ධයෙන් වගකීම ගෙවන බැංකුව හා රැස් කරන බැංකුව අතර බෙදලා තියෙනකොට කලින් රැස් කරන බැංකුවට තිබ්බේ ඉතා අඩු වගකීමක්. ඔහු බලන්න ඕන චෙක්පත ආදායකයාගේ ගිණුමට පමණයි චෙක්පතක් නම් ඒ අදාළ පුද්ගලයාද මේ ඇවිත් තියෙන්නේ. චෙක්පත විශේෂ රේඛිත චෙක්පතක් නම් චෙක්පතේ විශේෂ රේඛනයේ තියෙන බැංකුවටද මේක තැන්පත් කරන්න කියන දේවල් විතරයි. දිනය වගේ දෙයක් පවා බලන්න වෙලා තිබුණේ ගෙවන බැංකුවට. චෙක්පතේ මතු පිට සිදුවිච්ච වෙනස්කම් පවා බලන්න එක කලින් තිබ්බ විනිමය බිල්පත් ආඥා පනත අනුව වගකීම තිබ්බේ ගෙවන බැංකුවට. හැබැයි මේ නව පනත අනුව ගෙවීම් සහ පියවීම් පද්ධති පනත අනුව මෙම පනතේ වගකීම වෙනස් වෙනවා. රැස් කරන බැංකුවට අතිරේක වගකීම් ප්‍රමාණයක් කියනවා. චෙක්පතේ මතු පිට වෙනස්කම් බලන්න ඕනෙත් ගෙවන බැංකුව. ගෙවන බැංකුව නෙවෙයි රැස් කරන බැංකුව. මොකද ඔහුට තමයි භෞතික චෙක්පත පේන්නේ. චෙක්පතේ ප්‍රතිබිම්බයක් තමයි ගෙවන බැංකුවට යන්නේ. ඒ නිසා නිවැරදි ආකාරයට විමර්ශනය කිරීමේ වගකීමෙන්නේ රැස් කරන බැංකුවට චෙක්පත රැස් කිරීමට බාර ගන්න අවස්ථාවේදී බලන්න ඕන මතු පිටේ තියෙන සියලු අංග නිවැරදිව තියෙනවා. නිවැරදිව සඳහන් කරලා තියෙනවා. දිනය හරිද? කල් ඉක්ුත් වෙලාද? එහෙම නැත්නම් මතුදාතම චෙක්පතක් නම් එය බාර ගන්න බෑ. මේ සියල්ල බලන්න වගකීමාව රැස් කරන බැංකුවට. කලින් මේක ගෙවන බැංකුවට තමයි තිබ්බේ. ඒ නිසා මේ විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ ඇතැම් ප්‍රතිපාදන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 33 35 36 සහ 34 කියන වගන්ති වලින් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම කලින් විනිමය බිල්පත් ආඥා පනතේ ගෙවනි බැංකුවට සඳහන් වෙලා තිබ්බ ඇතැම් වගකීම් අද වෙනකොට රැස් කරන බැංකුවට මෙම පනත හරහා ලබා දීලා තියෙනවා. මේක තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ නව වෙනස්කම්. ඒකේ සම්බන්ධයෙන්ුත් චෙක්පත් සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකයි මෙතන අපි ඒ ගැනත් කතා කරේ. අද අපි ටිකක් වැඩියෙන් කතා කරා මේ සංකල්ප. ඒ නිසා සමහර විට ඕගොල්ලොන්ට පැහැදිලි මදිද කියලාත් මට හිතෙනවා වේගයෙන් කතා කරපු නිසා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, නැත්නම් අපිට අවසන් ගන්න පුළුවන්. මේක තේරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ කීප වතාවක් බලන්න. බැලුවම ඕගොල්ලොන්ට නැවත නැවතත් මේක බලලා තේරුම් ගන්න අමාරු නම් මට මම නැවතෙන්නේ තව සති දෙකකට පස්සේ. එතකොට අහන්න, අපි මේ පිළිබඳව තව දුරටත් කතා කරමු. ප්‍රශ්න තියෙනවද? එහෙමනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම කිව්වේ කීප වතාවක් බලලා තව දුරටත් පැහැදිලි නම් ප්‍රශ්න යොමු කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලබන සතියේ නෙවෙයි ඊගාව සතියේ මම එනවා. නැත්තම් මගේ නම්බර් එක ඕගොල්ලෝ ගාව ඇති. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් අහන්න. මොකද අපි තව මං හිතන්නේ දවස් 4කින් විතර අපිට මේ ක්ලාස් එක අවසන් කරන්න පුළුවන් වෙයි. 4ක් හෝ 5ක්. වැඩිම වුණොත් 5ක් තමයි. එතකොට මේ දවස් 5 ඇතුළත ඔයාලගේ ප්‍රශ්න සියල්ල අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න කීයක් ඇහුවත් නමුත් ප්‍රශ්න අහන්නේ නැහැ කියන්නේ තේරිලා නම් ප්‍රශ්නයක් නැහැ. තේරිලා නැත්තම් ඔයගොල්ලොන්ට නැවත අපි හම් වෙන්නේ නැති වෙයි. දවස් මම එන්නේ තවත් සති දෙකකට පස්සේ. Thank you.